හොඳයි එහෙමනම් අපි ඊළඟ කොටස අපේ සම්බුද්ධ දේශනාවේ ඊළඟ කොටස සඳහා සාදුකාරයක් දෙන්න. හොඳයි එතකොට පින්නතුනේ අපි දැන් පැහැදිලි කරේ අන්ත අතහැරෙන එක ගැන. අන්ත අතහැර ගත්තොත් හරි. එතකොට දැන් ඒ වගේම අපි කිව්වා අපි මේ පැහැදිලි කරන්නේ අපි මේ විස්තර කරන්නේ සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨානයට අදාළ ධර්ම කරුණු. හරිද? එතකොට වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ප්‍රධාන වශයෙන්. මෙතෙන්දී දැන් මේ සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනකොට මුලින් මේකේ ආනිසංස ටික පැහැදිලි කරනවා. ආනිසංස ටික පැහැදිලි කරලයි උන්වහන්සේ මේ සතර සතිපට්ඨානෙ දේශනා කරා. එතකොට මේකේ කියනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේ තමයි මහණෙනි තියෙන එකම එක මාර්ගය. මොකටද? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. තමන්ගේ චිත්ත සංතානේ පිරිසුදු කරගන්න. සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝකයේ පරිදේවය දුරු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දෝමනස නැති කරගන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමයි. මාර්ගඵල ලබා ගන්න. නිබ්බානස්ස සච්ච කිරියාය යද්‍යං චත්තාරෝ සතිපට්ඨානාති. අන්තිමටම නිර්වාණය සාක්ෂාත් කරගන්න. එතකොට දැන් මේ පින්නතුන්ට වැටහෙන වෙති අන්තිමට තියෙන මාර්ගඵල ලබන එකයි නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඊට කලින් කියලා තියෙනවා සත්තානං විසුද්ධිය. සිත පිරිසිදු කරගන්න. ශෝකයේ පරිදේවේ නැති කරගන්න. දුක් දුම්නස් නැති කරගන්න. ඒ කියන්නේ මෙලෝ වශයෙන් ලබන ආනිසංස. එතකොට දැන් අපි අද සමාජයේ ගැටෙනකොට යම් යම් මානසික වියවුල් කායික පීඩාවන් එනවා නම් ඒ සියලුම දේවල් මේකෙන් නැති කරගන්න පුළුවන්. එතකොට ඒ ධර්මයේ නම් මේ දේශනා කරන්නේ මේක ඊටාම ගැලපෙනවා හරියට වටහා ගත්තොත් එහෙම ප්‍රශ්න ගැටලු එනකොට මේ ආකාරයට මෙනෙහි කර ගමම්ම ඒක නැති වෙනවා. ඒක පුස්සක් කියලා තේරෙනවා. Tamanට දුක් එන්න හේතුවක් නැහැ කියලා තේරෙනවා. පැහැදිලිද? හරි. ඒ නිසා දැන් උනන්දුවෙන් අහගන්න අපි ඉක්මනින් පැහැදිලි කරගෙන යනවා. එක කරුණ කීප වතාවක් කියන්නේ නෑ. මොකද මේකේ පටිගත වීමක් වෙනවනේ. නිසා යමකට ඕනනම් අහන්න පුළුවන්. හැබැයි උනන්දුවෙන් අහගෙන හිටියේ නැතොත් අද දවසේ මේ ධර්මීය ශ්‍රවණය කරන පින්නතුන්ට අද දවස් තුල ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. අපි කිව්වා අර කැලේ පාරේ අපි අදාළ තැනට එක්කගෙන යනකොට අපේ කිට්ටුවෙන්ම આવුත් හරි ගොඩක් පහුනොත් එහෙම ආයිත් පාර වැලෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ පටිගත කරපු එකකින් අහනවට වඩා ඒතකොට හුදකලාවයි Tamanට යන්න වෙන්නේ ඒක අහගෙන. දැන් අපිත් එක්කම අපි මේ ධර්මයේ දේශනා කරමින් ඉඳලා අන්තිමට අපි දෙනවනේ පොඩි ප්‍රශ්න අහන්නත් වෙලාව. ඒ වගේ වෙලාවකදී පැහැදිලි කරගත්තොත් අපිත් එක්කම මේ මග මේ පින්නතුට යන්න පුළුවන්. දැන් එතකොට ඒතේතේ භික්ඛවේ උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා. ඔය වගේ තමයි එන්නේ. අන්ත දෙක අතහරින්න කියලා කිව්වා. මෙතෙන්දි නම් ධම්සක් පැවතුම් සූත්‍රයේ අන්ත දෙක විදිහට උන්වහන්සේ පැහැදිලි කරන්නේ කාමසුකල්ලිකාණ යෝගේ සහ අත්තකිලමතාන යෝගේ. ඒ කවරක් දැයි අඤ්ඤා පොණ්ඩංජ හාමුදුරු ඇතුළු සීලොම දෙනා එකල දැනගෙන හිටියේ. මේකල අපි දැනගෙන හිටියේ නැතුණාට. ඒ කුමක්ද කියන එක අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. කොහොම හරි අන්ත අතහැර ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අන්තවලට වැටෙන්නේ නැතුව ඉන්න කියන්නේ. කරන්නේ මොකද අන්තවලට වැටෙන්නේ නැතුව ඉන්නේ. අන්තවලට වැටෙන්නේ නැතුව හිටපු ගමන්ම මොකද වෙන්නේ? එයා අරෂ්ඨාංගික මාර්ගය. අරෂ්ඨාංගික මාර්ගය. හරිද? එතකොට අන්ත බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී ওই විදිහට අන්ත දෙකක් විතරක් කියලා තිබුණත් අනිකුත් විවිධාකාරයේ සූත්‍ර දේශනා තියෙන උන්වහන්සේ
අන්ත විවිධ ආකාරයෙන් ඉතාම පැහැදිලිව අපිට කියා දීලා තියෙනවා. ඒ අන්ත ටික අපි සඳහන් කිරීම විතරක් මෙතනින් කරලා එතනින් අන්ත 3ක් විතරක් අන්ත ජෝඩු 3ක් විතරක් තෝරගෙන ඒ අන්ත අතහරින්න කොහොමද කියලා අපි කියාගෙන යනවා. පැහැදිලිද? හොඳයි. දැන් එතකොට දැන් අන්ත බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරා ඒකාන්ත යුගලක් තමයි දැන් අන්ත එන්නේ උභෝ අන්තේ විතරම යුගල වශයෙන් තියෙන්නේ. දෙන්නේ ජෝඩු ජෝඩු ඉන්නේ. කාමසුකල්ලිකාණ යෝගයත් කියලා කතා කරනවා. පැහැදිලි නේද? අන්ත කියන්නේ එක්ස්ට්‍රීම්ස් කියන. උපරිමයට ගිහිල්ලා මේ පැත්තේ අත්ත කියලා මතාන යෝගය. මේ පැත්තෙන් කාමසුකල්ලිකාණ යෝගය. එක්ස්ට්‍රීම්ස් උපරිම කෙලවරවල දෙක. හරිද? එතකොට දැන් උන්වහන්සේ අන්ත පැහැදිලි කරනවා ඇත නැත කියලා කියන්නේ අන්ත යුගල. ඇත නැත කියලා කියන අන්ත යුගල. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා නාමය සහ රූපය කියන අන්ත යුගල. නාමය සහ රූපය කියන අන්ත යුගල. ඊට පස්සේ පැහැදිලි කරනවා බාහිරය සහ ආධ්‍යාත්මය කියන්නේ අන්ත යුගල. ඊට පස්සේ කියනවා ස්පර්ශ සමුදය කියන්නේ අන්ත යුගල. දුක්ඛාරය සත්‍ය සමුදය ආර්ය සත්‍ය කියන්නේ අන්ත යුගල. අන්ත අතහරින්න අන්ත වලට වැටෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අතීතය අනාගතය කියන්නේ තවත් අන්ත යුගල. මනාප අමනාප කියන්නේ තවත් අන්ත යුගල. ගන්න අරමුණ විශේෂයි මනාප වෙනවා. ගන්න අරමුණ විශේෂයි අමනාප වෙනවා. ඒකත් අන්ත යුගල. ඒ අන්ත යුගල තමයි කාමසුකල්ලිකාණ යෝගයේ සහත්ත කියලා මතාන යෝගයට උන්වහන්සේ උපමා කරේ. මොකද කුමන අන්ත යුගලක් පාවිච්චි කරලා අන්ත අතහැර ගත්තා. අපි අරමුණු ගන්නකොට අන්තිමට මොකද්ද කරන්න ඕන? ඒ අරමුණ විශේෂයි මනාප අමනාප නැතුව ඉන්නයි ඉගෙන ගන්න. මනාප අමනාප නැතුව ඉන්න බෑ. අපි මොනතරම් වීරය කරත් මං අමනාප වෙන්නේ නැහැ. මං ඒකට මනාප වෙන්නේ නැහැ කියලා හිතාගෙන හරියන්නේ නැහැ. ඒ හිත රවට්ටා ගැනීම. පැහැදිලිද? ඒ නිසා ගන්න අරමුණේ යථා ස්වરૂපය Taman තේරුම් අරගෙන මෙතන ගන්න අරමුණකුත් නැහැ අරමුණ ගන්න කෙනෙකුත් නැහැ කියලා සක්කාය දිට්ඨිය නැතිව සතර මහා ධාතු අතහැරලා ගන්නවා නම් එයාට හේතුවක් නැහැ මනාප වෙන්න. හේතුවක් නැහැ අමනාප වෙන්න. එයා උපේක්ෂාවේ හිටියත් එයා අවිද්‍යාව සහගත උපේක්ෂාවක නෙවෙයි ඉන්නේ. අවිද්‍යාව සහගත උපේක්ෂාවක නෙවෙයි. එයා හරියට මේක දන්නවා එන අරමුණ මොන වගේද? ඒක මේ වැදගත්මකට නැති එකක් කියලා එයා දන්නවා. මේකට මනාපමනාප උපදන්න කෙනෙකුත් නැහැ කියලා එයා දන්නවා. ඔන්න ඔතෙන්ට යන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට මනාප කියලා සමාන කෙරි බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාණ යෝගයට. කාමසුකල්ලිකාණ යෝගයේ සැප විඳිනකොට නිතරම මනාප දේවල් තමයි එන්නේ. අමනාප කිසිවක් එන්නේ. අත්තිකිලමතාන යෝගයේදී නිතරම වෙන්නේ කායට දුක් දෙනකොට අමනාපය ඇති වෙන්නේ. අමාරුවෙන් තමයි විඳගන්නේ ඒක. පැහැදිලිද? ඒතර මනාපමනාප ඒකත් අන්ත දෙක. හරි. දැන් මේ අන්ත දැන් අපි කිව්ව අන්ත කීපයක්. ඔතනින් අපි ගනිමු පින්නතුලින් මෙන්න මේ අන්ත ටික. ඇත නැත කියන ජෝඩුව ගමු. නාම රූප කියන ජෝඩුව ගනිමු. බාහිර ආධ්‍යාත්මික කියන ජෝඩුව ගමු. ඔය ඇති. අපිට ඕන මොකක්ද? සතර මහා ධාතුව මෙන්න මෙහෙම මෙනෙහි කරනකොට නෑ. මෙහෙම මෙනෙහි කරොත් සතර මහා ධාතුව අහු වෙනවා කියලා තේරුම් ගන්න විතරයි. ඕකට ඔය අන්ත යුගල අන්ත තුන ඇති. පැහැදිලිද? යුගල් තුනයි. ඇත නැත එකක්. ඊට පස්සේ නාම රූප එකක්. බාහිර සහ ආධ්‍යාත්මික එකක්. දැන් පින්නතුනි හරියට තේරුම් ගන්න අන්ත අර්ථ දක්වනවා සම්මුතියෙන් අර්ථ දක්වනවා විදර්ශනාවට අදාළව අන්ත අර්ථ දක්වනවා. අපිට සම්මුති අන්ත පළක් නැහැ. සම්මුති අන්ත අතහැර ගත්තොත් ඒක නිකමට කියන්නම් පටලව ගන්න නිසා සම්මුති අන්ත යමක් අතහැර ගන්නවද එයා වැටෙන්නේ සම්මුති අන්ත දෙක අතර මැද තැනටයි වැටෙන්නේ. හරිද? සම්මුති අන්ත කියලා ගත්තොත් අඩු වැඩි කියන්නේ සම්මුති අන්තය. මේ ලෝකේ හොඳටම තියෙන සම්මුති අන්තයක් තමයි අඩුයි වැඩි කියන එක. මේ අඩු කියන එකත් පින්නතුනි අන්තයක් සම්මුතියේ වැඩි කියන එකත් අන්තයක්.
අඩු කියන අන්තයත් හොඳ නෑ සම්මුතියේදී වැඩි කියන අන්තයත් හොඳ නෑ. කොතෙන්ද දෙන්න ඕන මධ්‍යස්ථව ඉන්න එක තමයි හොඳ කියලා කියන්නේ. ඔය සම්මුතිය. එතකොට මධ්‍යස්ථයේ තියෙන්නේ පින්නතුනි අඩු කියන ලක්ෂයයි වැඩි කියන ලක්ෂයයි අතර මැද තමයි මධ්‍යස්ථයේ තියෙන්නේ. පැහැදිලිද? උදාහරණයක් විදිහට කිව්වොත් අපිට නැත්තම් දරුවෙකුට උනාරගෙන ගින්දර වගේ උනේ. අන්න ඒකාන්තයකට ගිහිල්ලා. හොඳයිද? හොඳ නැහැ. අපොයි මේ දරුවගේ ඇඟ හරීම රස්නේ. අසාමාන්‍ය විදිහට රස්නේ. උණ අඩු වෙලා. ඒක හොඳයිද? ඒකත් අන්තයක්. මොකක්ද එහෙමනම් හොඳ? 98.4 ෆැරන්හයිට් අංශක තියාගන්න එක අපේ නියත උෂ්ණත්වය. අපේ දේහ උෂ්ණත්වය. ඕක තියාගන්න එකයි හොඳ. ඕක මධ්‍යස්ථ අගය නේද? මේ මධ්‍යස්ථ අගය තියෙන්නේ අර අඩු අගයයි වැඩි අගයයි අතර මැද නේද? එතකොට අන්තයේ අතහැරිලාද? නැහැ. කොයි මොහොතක හරි ඔය මධ්‍යස්ථ අගයේ දේහ උෂ්ණත්වයේ තියාගෙන ඉන්න එක්කෙනාට නැවත දේහ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් අසනීපයක් අවතරාන්තරේ වැටෙන්න පුළුවන්. පැහැදිලිද? ඇඟ හීතල වෙන්නත් පුළුවන් අනිත් අතරේ වැටෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්මුති අන්ත දෙකක් අතරමැද හොඳයි කියලා සම්මුතියේ කිව්වට අන්ත අතහරිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕක නෙවෙයි. වරද්ද ගන්න එපා. දැන් අපි හිතමු රුධිරගත සීනි ප්‍රමාණය. බ්ලඩ් ෂුගර් කියලා කියන්නේ. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වෙන එක හොඳයිද? නෑ. අඩු වෙන එක හොඳයිද? නෑ. මොකද්ද හොඳ? මධ්‍යම ප්‍රමාණය. මධ්‍යම ප්‍රමාණය. අහවල් පරාසය තියාගන්න එක හොඳයි කියලා දොස්තර මහතුරු කියනවා. හරි. ඒ සම්මුතිය. දැන් මේ අහවල් පරාසය අපි හිතමුකෝ නිරෝගී කෙනෙකුට උදේට 100යි. 100 කියන අගේ රුධිරගත සීනි ප්‍රමාණය තියාගන්න එක හොඳයි. 100. දැන් මේක 500ක් වුණොත් මොකද වෙන්නේ? අපෝ වහාම හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න. නේද? මේක 30ක් 40ක් වුණොත් මොකද වෙන්නේ? ඒත් ඇඩ්මිට් කරන්න වෙනවා. කොමයකට එයි කියලා නේද? ඒව නරකයි. ඒ අන්ත. මැද නේද හොඳ? ඒතර මැද ඉන්න එක්කෙනා ආපු අන්ත වලට වැටෙන්න පුළුවන්ද? අන්ත වලට වැටෙන්න පුළුවන්. හැබැයි විදර්ශනාවට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අන්ත අතහැරගත්ත කෙනා ආයි මැදට එන්නේ නැහැ. එයා අන්ත ඇතැල ආරෂ්ඨාංගික මාර්ගයේ. පැහැදිලිද? ඒක ගිහිල්ලා ආරෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ලා කෙලවරට ගිය කෙනා නැවත කිසි දවසක අන්ත වලට වැටෙන්නේ නැහැ. පැහැදිලිනේ? දැන් ඕනනම් අපි තව එකක් ගන්නකො. සල්ලි. ඕන් වැඩි තියෙන එකත් මහා කරදරයක්. සල්ලි ඇත්තෙම නැත්තම් ඒත් බෑ නේද? මධ්‍ය ප්‍රමාණයට තිබ්බලන්නේ නේද ලීසි? ඒ මැදාගේ හොඳයි. ඒ සම්මුතියන්ද. ඒවයි හොඳයි කියලා කියන්නේ ඒවයි අන්ත අතහරිනවා කියන්නේ මැදට එන එක. මේ ඒ අන්ත සම්මුති අන්ත ගැන නෙමෙයි පිටුතුනි මේ කියන්නේ. මේ අන්ත ඊට වඩා වෙනස්. පැහැදිලිද? හරි. එතකොට දැන් අපි බලමු අන්ත අපි තුනක් විස්තර කරනවා කියවනේ. එකක් තමයි ඇත නැත. ඇත නැත. ඊළඟ එක තමයි නාම රූප. ඊළඟ එක තමයි බාහිරේ සහ අධ්‍යාත්මය. එතකොට පින්නතුනි අන්ත කියලා දැන් අපි කතා කරන්නේ විදර්ශනා අන්ත ගැන විතරයි. මේක තමයි අපිට ඕනේ. මේක අතහැර ගන්නයි ඕනේ. මේ අන්ත වලට නොවැටි ඉන්නයි ඕනේ. අන්ත වලට නොවැටි හිටිය කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව. පැහැදිලිද? එතකොට දැන් මේ අන්ත කියලා කියන්නේ පින්නතුනි ලෝකයේ කියන අර්ථය. අන්ත කියලා කියන්නේ ලෝකයේ කියන අර්ථය. පැහැදිලිද? බාහිරයේ ආධ්‍යාත්මය කියලා කිව්වට පස්සේ අන්ත දෙක එකතු වෙනකොට ඒක ලෝකයේ කියන අර්ථය. ඇත නැත කියලා කියන්නේ ලෝකයේ ඒත් ලෝකේම. ඇත කියන්නේත් ලෝකේ නැත කියන්නේත් ලෝකේ. පැහැදිලිද? ඒ වගේම තමයි නාම රූප කියන්නේ පරමාර්ථ වශයෙන් මේ ලෝකේ තියෙන නාමය සහ රූපේ. පැහැදිලිනේ? නාම රූප යම් තැනක නැද්ද එතන නිබ්බාන. හරිද? එතකොට නාම රූප අන්ත දෙක නිතරම ලෝකේ. අන්ත දෙක නිතරම ලෝකේ. මතක තියාගන්න. එතකොට උදින් අහගන්න මේ තර්කානුකූලවයි කියාගෙන යන්නේ හරියට උසාවියේ යම් දෙයක් කියනවා. හරිද? එතකොට අන්ත කියලා කියන්නේ පින්නතුනේ ලෝකේ නම් අන්ත අතහරිනවා කියන්නේ ලෝකේ අතහරිනවා කියන්නේ. හරිද?
එතකොට අන්ත අතහැරියට පස්සේ අන්තවලට වැටෙන්නේ නැතුව හිටියොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. දැන් ඕක මතක තියාගන්නකො. අන්තවලට වැටුනේ නැතොත් එයා ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. හරිද? එතකොට දැන් කියනවා අන්ත කියන්නේ ලෝකය. අන්ත කියන්නේ ලෝකේ නම් අන්ත අතහරිනවා කියලා කියන්නේ ලෝකේ අතහැරුණා කියන එක. ලෝකේ අතහැරුණා කියලා කියන්නේ පින්නතිනි ලෝකෝත්තරයි කියන්නේ. එහෙනම් අන්ත අතහැරුණාට පස්සේ ලෝකෝත්තර. කලින් අපි කිව්වා අන්ත අතහැරුණාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා ඉබේම. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර දෙයක්. පැහැදිලිද? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර දෙයක්. සාමාන්‍ය සුළු පොඩි දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි ලෝකෝත්තර දෙයක් නිසා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨියට ආගමම කිව්වේ විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි. රාගාදී කෙලෙස් මන සම්පූර්ණයෙන් නැති ඒ උතුම් වූ ධම්මස මෙන්න කොණ්ඩඤ්ඤ තාපසතුමා අවබෝධ කරගත්තා. පත් උනා හිතෙට. පැහැදිලිද? එතකොට ලෝකය කියලා කියන්නේ එමනම් අන්ත ලෝකයේ අතහැරිය කෙනෙක් ලෝකෝත්තර තත්ත්වයේ ඉන්නේ. අන්ත අතහැරියාම කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙනවා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර දෙයක්. පැහැදිලිද? එන සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර දෙයක්. සෝතාපන්න ඵලය කියන්නේ ලෝකෝත්තර දෙයක්. මේ ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ලෝකේ කොතනද තියෙන්නේ කියලා කියන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහෙද තියෙන්නේ මගේ හිතේ කියලා කිව්වොත් එතන සම්පූර්ණයෙන් බෑ. මොකද සක්කාය දිට්ඨියත් ඇහැටලා. සක්කාය දිට්ඨියත් ඇහැටලා. පැහැදිලිද? බොහොම ගැඹුරුයි කියලා කියන්නේ විචක්ෂණශීලීව මේ ධර්මය අල්ලගත්තොත් මේ පින්නතුන්ට මේක තමයි මඟ. පැහැදිලිද? හරි. දැන් මේ ටික පැහැදිලිනේ. දැන් එතකොට පින්නතුනි අපි ගනිමු මුලින්ම දැන් අපිට ඕන අන්ත අතහැර ගන්න. අන්ත අතහැරිය ගමන්ම ලෝකයෙන් ඈතරයි ලෝකෝත්තරයි වැටෙනවා. ලෝකෝත්තර වූ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සෝතාපන්න මාර්ගයට උනා. මාර්ගස්ථා උනා. පැහැදිලිනේ? හරි. එතකොට මුලින්ම ඇත නැත කියන අන්ත දෙක. මෙතෙන්දි පින්නතුනි ඇත කියලා කියන්නේ ඒකාන්තයක් නැත කියලා කියන්නේ ඒකාන්තයක්. මේක උච්ඡේද සහ ශාස්ත්‍රකින් දෘෂ්ටි දෙක තමයි මේ දාලා තියෙන්නේ උන්වහන්සේ. මොකද ওই දෙක තමයි අපි තියෙන්නේ. අපි ඕක වාදයක් විදියට බමුණු කාලේ දීච්ච වාදයක් විදියට අරගෙන නොගියත් අද සමාජයේ තියෙන ඇත නැත තමයි තියෙන්නේ. එතකොට දැන් ඇත නැත කියන අන්ත දෙක අතහැර ගත්තට පස්සේ මේවා විදර්ශනාන්ත සම්මුතියන්ත නෙවෙයි. ඇත නැත කියන එක සම්මුතියන්තයක් වුණා නම් ඇත නැත කියන අන්ත දෙක අතහැරියට පස්සේ මැදට එනවා. මැදට ආවට පස්සේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන එක. පැහැදිලිද? ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඕකෙතින්. එහෙම දෙයක් ඇත්තෙත් නෑ මගේ නැත්තෙත් නෑ කියලා කියන්නේ. එහෙම නෙමෙයි මේ. මේ අන්ත දෙක ඇත නැත කියන අන්ත දෙක අතහැරිය කියලා කියන්නේ පින්නතුනි මෙන්න මෙතෙන්ටයි එන්නේ. මෙන්න මෙතෙන්ටයි නේදක ඒ අන්ත දෙක අතර මැදට මධ්‍ය ලක්ෂයට එන්නේ නැහැ. අන්ත දෙක සහ මුලින්ම අතහරිනවා. සහ මුලින්ම අතහැරිය කෙනාට තියෙන අවබෝධය මෙන්න මේ වගේ. උදින් අහගන්න දැන් පැහැදිලි කරන්නේ නැහැ. ඉදිරියේදී පැහැදිලි වෙනවා. ඒ සම්මුති අන්ත දෙකක් වන ඇත නැති කියලා ඒ අන්ත දෙක අතහැරගත්ත පුද්ගලයා එයාට තියෙන මෙන්න මේ වගේ දෙයක්. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ නෙවෙයි. එයා කියන්නේ කොහොමද? හටගන්න විදිය දන්නවනම් නෑ කියන්නේ නෑ. හටගන්න විදිය දන්නවනම් නෑ කියන්නේ නෑ. නිරුද්ධ වෙන විදිය දන්නවනම් තියෙනවා කියන්නේත් නෑ. එහෙමනම් උතන ලොකු දෙයක්. නිරුද්ධ වෙන කතාව දැනගන්න වෙනවා. හට ගන්නවා කියලා කියන්නේ මොකද්ද කියන එක දැනගන්න. පැහැදිලිද? ඒ අන්ත දෙක අතහැරි එක්කෙනා දන්නවා හට ගන්නවා කියන්නේ මොකක්ද නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද. ඔන්න ඔය தත්ත්වය තමයි ඒ අන්ත දෙක අතහැරියට පස්සේ අපි ඒක විස්තර කරන්න යන්නේ නැහැ දැන් ඉදිරියේදී පැහැදිලි වෙනවා. හරි. ඊට පස්සේ වින්නතුනි නාම රූප. දැන් මේ ලෝකේ තියෙන අපි කියව නාමත් රූප. එතකොට
අන්ත අතහරිනවා කියලා කියන්නේ නාමත් රූපත් අතහැරීම. මේක සම්මුතියලා සැලකුවොත් නාමයේ රූපය සම්මුතියලා සැලකුවොත් නාමයයි රූපය අතහරිනවා කියලා කියන්නේ මැදට එනවනේ. එතකොට මොකද වෙන්නේ? නාමයෙන් කොටසක් තියෙනවා රූපයෙන් කොටසක් තියෙනවා. නාපයෙන් දෙකෙන් එකක් නාමය දෙකෙන් එකක් රූපය. දෙක මික්ස් වෙලා තියෙනවා. දෙක එකට එකතු වෙලා තියෙනවා. ඒක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. නාමයත් රූපයත් අතහැරියා කියලා කියන්නේ එතන නාමයක් නෑ රූපයක්. එතන නාමයක් නෑ රූපයක් නෑ. නාමයක් නැත්තම් රූපයක් නැත්තම් යම් තැනක නාමයක් නැත්තම් රූපයක් නැත්තම් අපි කියවනේ ඒක නිර්වාණය කියලා. නිර්වාණයම නොවුනත් නිර්වාණයට කොහොම කිට්ටුම තැනක් තමයි මේ අන්ත දෙක අතහැරියට පස්සේ ඉන්නේ. එතනින් තමයි නිවනට යන්නත් ඕනේ. හැබැයි පින්නතුනි සසර යන්නේ තුنين තමයි. ඒ තමයි නාමයත් රූපයත් අතහැරියට පස්සේ එන්නේ විඥානය කියන මැදට. විඥානය කියන මැදට. මේ සේරම පැහැදිලි කරනවා. දැන් තියෙන්නේ උඩින් උඩින් මේ කියන එක මොකද්ද කියලා අහගෙන ඉන්න. පැහැදිලිද? එතකොට අහවලා කියලා දුන්නු විඥානේ ඒ අහවලා කියලා දුන්නු විඥානේ මෙතෙන්ට ගව ගන්න එපා. මේ කියන විඥානේ තමයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් පටලව ගන්නවා. හැමදාම මේවා අහා ඉන්න වෙන්නේ. ගේම් එක ඉවර කරගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට නාමයත් රූපයත් අතහැරගත්තොත් ඒ අන්ත දෙක අතහැරියා කියලා කියන්නේ නාමයක් නෑ එතන රූපයක් නෑ. එතන තියෙන්නේ විඥානයයි තියෙන්නේ. ඒක නිවනට බොහෝ දුරට සමාන. හරිද? හරි. ඊළඟට බාහිරයයි ආධ්‍යාත්මයයි. ඕක අරන් තමයි අපි ඉස්සරහට යන්නේ. බාහිරයයි ආධ්‍යාත්මයයි. බාහිරය කියන්නේ පින්නතුනි ඒකාන්තයක් ආධ්‍යාත්මිකයෙන් තව අන්තයක් මේ අන්ත දෙකේ එකතු ලෝකේ. පැහැදිලිනේ? අන්ත දෙකේ එකතු ලෝකෙනේ නිතරම. බාහිරය කියන්නේ පින්නතුනි තමන්ගේ ඔය බඹයක් පමනවන කය තියෙන ශරීරයේ තියෙන්නේ. ඔන්න ඕකට තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. ඒක සම්මුතියනොයි අපිට පරමාර්ථයට බහින්න වෙන්නේ. නැත්නම් තියෙන්නේ පැතන නේද? මොහොතට බහින්න නම් පීනන්න නම් වෙරළට ගිහිල්ලා බෑ පීනන්න. වෙරළට ගිහිල්ලා තමයි වෙරළේ පය ගහන්න තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මෙතෙන්දී සම්මුතියෙන් තමයි යන්නේ වෙන්නේ. එතකොට බඹයක් පමණවන ඔය ඔළුව අත් දෙක කකුල් දෙකක් ඔන්නෝම ඔය කඳක් හැදිලා තියෙනවනේ ඔය කය කියලා කියන්නේ. මගේ 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 කියලා ගන්න ඕන ආධ්‍යාත්මය. හරිද? ඔය ආධ්‍යාත්මය. බාහිරය කියන්නේ පින්නතුනි ඔය මම කියන ආසාවෙන් ගන්න ඔය කය හැරුණාම වටේ තියෙන ඉතුරු සියලුම 31 තලය දක්වා වූ සියලු දේවල් තමයි බාහිර. හරිද? එහෙමනම් බාහිරයයි ආධ්‍යාත්මයයි දෙක එකතු කරාම ලෝකය හැදෙනව නේද? දැන් හරි. පැහැදිලිද? ලෝකය හැදෙනවා. එකඟයි. හරි. එතකොට ඔන්න අහගන්න බාහිරයයි ආධ්‍යාත්මයයි මේ දෙකම මේ අන්ත දෙක යමෙක් අතහරිනවද? බාහිරයයි ආධ්‍යාත්මයයි අන්ත දෙකම යමෙක් අතහැරියද අන්න යා එනවා යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මයට. එයාට බාහිරයකුත් නැහැ. ගස්වැල් සත්තු මිනිස්සු අම්මා තාත්තා මොනවත් එයා ගන්නෑ. හැබැයි නෑ කියලා කියන්නේ නෑ. ඇත නැත කියන තමන්තයක්. නෑ කියලා කියන්න බෑ. නෑ කියලා කියන්න බෑ. තියනවා කියලා කියන්නත් බෑ. ඒක වෙන අන්තයක් වෙන අර්ථ දැක්වීමක් කියන්නේ. නැත්නම් ඉතින් අම්මා තාත්තත් දෙයියෝ බුදුන් කවුරුත් නැත්තම් ඕන දෙයක් කරන්න පුළුවන් නෙමෙයි. හැබැයි ඉතින් ඕන දෙයක් කරන්න එක්කෙනෙකුත් නෑනේ මෙතන. මේ පැත්තෙත් නෑනේ. මමත් නෑනේ. මේක තමයි හරි සුන්දර දහම මේක. මේක පිටින් මහා ඥානවන්ත පුදුම දහම මේ දහම කොහෙවන්නේ මේකට මානසිකාරයේ මේකේ පිළිටුව ගත්තට පස්සේ මොකවත් කරන්න කවුද ඉන්නේ කවුරුත් නැහැ නේද එතකොට මමත් නැහැ දැන් බාහිර විතරක් නැති වෙන්නේ නැහැ නේ ආධ්‍යාත්මයක් එහෙමනේ ඉතින් මොකක්ද තියෙන්නේ මේ පැත්තෙත් නැහැ මේ පැත්තෙත් නැහැ එතකොට නෑ ඇත නැත කියන්නේ වෙන විදිහකට අපි ඒක පැහැදිලි කරා දැන් මෙන්න මෙතෙන්ට ගියොත් එහෙම බාහිරයයි ආධ්‍යාත්මයයි කියන අන්ත දෙක අතහැරියට පස්සේ එනවා පින්නතුනි මොකටද යම් කිංචි සමුදය ධම්මං සම්බත්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයට. එයා දන්නවා මේ ලෝකේ
මම කියලා කෙනෙක් නැහැ. ඔන්න ආධ්‍යාත්මය අතහැරිලා. හරිද? මේ ලෝකේ එළියේ ගස්වැල් සත්තු සිව්වව මොකවත් ඇත්තෙත් නැහැ. හැබැයි යාට එකයි තියෙන්නේ. මොකද තියෙන්නේ? වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් ඉපිද හේතු නිරෝධයෙන් නිරුද්ධ වන සිතක් විතරයි තියෙන්නේ. එක චිත්තක්ෂණයක් තියෙනවා වෙනස් වෙමින් ඉඳිලා ඒක නිරුද්ධ වෙනවා. ආයෙ හට ගන්න. බාහිරෙත් අතහැරිලා ආධ්‍යාත්මෙත් අතහැරිලා දෙකම හිස් ශූන්‍යයි. දෙපැත්තම නැහැ. මේ මැද සිතක් ඇති වෙනවා නැති වෙනවා සිතක් ඇති වෙනවා කොච්චරද කියන්නේ. යාට කනගාටු වෙන්න දෙයක් නැහැ. කනගාටු වෙන්න කෙනෙක් නෑ. යා හිතන්නේ ඕවා. කනගාටු වෙන්න කවුද ඉන්නේ? කනගාටු වෙන්න කෙනෙක් නෑ. ඇත්තටම නෑ නේ කෙනෙක්. කනගාටු වෙන්න කෙනෙක් නෑ. කනගාටු වෙන්න හේතුත් නෑ. මේක ඊටාම සුන්දර බොහොම ලස්සන අත්අතහැරන ධර්මයක්. දුක් වෙන්න කිසිම හේතුවක් නෑ. දුක් වෙන්න හේතුවක් නෑ. දුක් වෙන්න හේතුවක් නැත්නම් සතුට වෙන්න හේතුවක් නෑ. ඒතකොට උපේක්ෂාව කියන්නේ මෝඩ උපේක්ෂාව නෙවෙයි. අවබෝධය තුලින් උපේක්ෂාව ඉන්නේ. අවිද්‍යාව අතහැරලා උපේක්ෂාව ඉන්නේ. හරි. දැන් ඔන්න ඔතෙන්ට අපි යන්නේ. එතකොට බාහිරයයි ආධ්‍යාත්මයයි අතහැර ගත්තොත් එහෙම අන්න එතෙන්දී එනවා එයා යම් කිංචි සමුදය ධම්ම සම්බත්තන් නිරෝධම්මන් කියන ධර්මතාවයට. ඒ වගේමයි පින්නතුනි බාහිරයේ තියෙන්නේ දැන් අපි දැනට යන්තමින් කියලා ඉදිරියට දැන් පැහැදිලි කරනවා. බාහිරයයි ආධ්‍යාත්මයයි දෙක අතහැර ගන්න ඕනේ. පැහැදිලිද? අන්ත දෙක අතහැර ගන්න ඕනේ. බාහිරයේ හැදිලා තියෙන සතර මහා ධාතුවෙන්. ඔන්න අපි දැනට එනවා. බාහිරයේ හැදිලා තියෙන සතර මහා ධාතුවෙන් ආධ්‍යාත්මයේ කය හැදිලා තියෙන සතර මහා ධාතුවෙන්. බාහිරයේ ආධ්‍යාත්මයේ යම් අවස්ථාවකදී අතහැරලා යන දකින්න පුළුවන් නම් වර්තමානයේ ඉපදින නිරුද්ධ වෙන සිතුවිල්ලක් විතරයි තියෙන්නේ කියලා යට බාහිරියක් නැහැ. ඒ කියන්නේ බාහිරයේ තියෙන සතර මහා ධාතුවක් නැහැ. ආධ්‍යාත්මයක් නැහැ. ඒ කියන්නේ මම කියන එක්කෙනා පැත්තේ තියෙන සතර මහා ධාතුවක් නැහැ. එතන සතර මහා ධාතුවක් නැහැ දැන්. සතර මහා ධාතුන් නැතිවීම දකිනවා. සතර මහා ධාතුන් නැතිවීම යා දකින්නේ යංගින්චි සමුදය ධම්ම සම්පන්න නිරෝධම. යා දකින්නේ මොකක්ද? දකින්නේ වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් ඉපදෙන නිරුද්ධන සිතක් විතරක් තියෙනවා. එයා බාහිරයේ අතහැරිලා. සතර මහා ධාතුව අතහැරිලා. මම කියලා කෙනෙකුත් නැහැ. ආධ්‍යාත්මයට අතහැරිලා. මේ සතර මහා ධාතුවත් අතහැරිලා. එහෙනම් සතර මහා ධාතුන් නැතිවීම යා දන්නවා. යමෙක් සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම දන්නවද? දකින්නවද? එපමණකින්ම ඔහු සෝතාපන්නයි. ඔතෙන්ට එන්න ඕනේ. ඔතෙන්ට එන්න නම් මං කිව්වේ කෙටිම ක්‍රමයෙන් යන්නේ. හැබැයි ටිකක් දිවිදූර්ග තියෙනවා මගේ ලිස්සලා ඇදගෙන වැටෙන්න පුළුවන් තැන් තියෙනවා. හරියටම කියන විදිහටම අඩිය තියලා આવොත් අනිවාර්යයෙන්ම අර ගේම් එක ගොඩ යනවා. පැහැදිලිද? ඒකයි අද විශේෂ දවසක් කියලා අපි කිව්වේ. උනන්දුව තිබුණොත් මේ පින්නතුන් විතරක් නෙවෙයි මේ ධර්මදේශනයේ YouTube නාලිකාවෙන් ශ්‍රවණය කරන කෙනෙක් බොහොම ගෞරවපූර්වකව මේ ධර්මයේ එකතැනක වාඩිලා හිත එකලස් කරගෙන හරියටම හෙව්වොත් එහෙම ධර්මදේශනා අවසානයේදී අනිවාර්යයෙන්ම එයා දහසක් නැයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලයට හෝ නැත්තම් සෝතාපන්න මාර්ගස්ත වීම ඉසක වශයෙන් වෙන්න පුළුවන්. ඒ නිසා උනන්දුවෙන් අහන්න. එතකොට දැන් බාහිර ආධ්‍යාත්මය අතහැර ගන්නත් ඕන. පැහැදිලිද? හරි පිළිතුරු. දැන් එන්නේ ඔන්න එහෙමනම් ඔය කරුණු ටිකේ මම හිතන්නේ පැහැදිලි කරපු ටිකේ අපැහැදිලිතාවයක් තියෙන විදියන්නේ. අපි දන්න උපරිම ආකාරයෙන් පැහැදිලි කරා. මේ ටික පැහැදිලිනේ. අන්ත අතහැරිය ගමන්ම හරි. අන්ත අතහැරනවා කියන්නේ අන්ත මැදට එනවා එහෙම නෙමෙයි. දැන් පැහැදිලිද? හරි. මැදක් නෑ. අන්ත දෙක අතහැරිය ගමන් අන්ත දෙකේ මධ්‍යයගින්නේ මැද හැදිලා තියෙන්නේ. දැන් ඔන්න පින්නතුනි බලන්න හොඳ ප්‍රශ්නයක් නේ. දැන් ඒකාන්තයක් බිඳුව සම්මුතියක්. ඒකාන්තයක් බිඳුව අනිත් අන්තයේ 100. හරිද? මැද කොහොමද එන්නේ 50. මැද ගන්නේ කොහොමද? බිඳුවයි 100යි එකතු කරලා දෙකෙන් බෙදන 50 නෝන. හරිද? අන්ත දෙක අතහැරගත්ත වෙලාවේ විදර්ශනා වශයෙන් අන්ත දෙක අතහැරගත්ත වෙලාවේ බිඳුවක් නැත 100ක් නැත. දැන් කොහොමද 50 ගණනය කරන්නේ ඔබ? බිඳුවක් නැත 100ක් නැත්තම් තියෙන්නේ බිඳුවයි. හරිද? බිඳුව දෙකෙන් බෙදුවට පස්සේ බිඳුවයි. හරිද? පැහැදිලිද? එහෙමනම් ශූන්‍යයි. දැන් පැහැදිලිද?
ඔය ගණිතේ පයිතගරස් නෙවෙයි ඕන ගණිතයක් කියේගේ ඒ ගණිත ගැටලු සේරම මේක ඇතුළේ විසඳන්න පුළුවන්. ඒ නිසා භෞතිකවාදී හිතනවා නම් නෑ මේක බොරු. එයා තමන්ගේ වලිගේ පාගගෙන ඉන්නේ. තමන් හිතන්නේ තමන් සේරම දන්නවා කියලා. පින්නතුනේ සියලුම දේවල් අපි කරලායි ආවේ. ඒක මතු තියාගන්න. ඔය ගහන්න තියෙන හැම උපාධියක්ම ගහලා ඒවයි ගන්න දෙයක් නැති තැන තමයි අපි හරයක් සහිත මේ ලෝකයේ එකම දෙයයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ විතරයි කියලා දැක්කේ අපි ඉස්කෝලේ යන්නේ නැතුව උපාධි කරන්නේ නැතුව පශ්චාත් උපාධි කරන්නේ නැතුව නෙවෙයි අපි તો හැම සෙල්ලම්ම කරලා තියෙනවා. ඒ නිසා යමෙක් හිතනවා නම් ওই සේරම බොරු මේක තමයි ඇත්ත කියලා එයාගේම වලිගේ පාගගෙනයි ඉන්නේ. ඒකයි කියන්නේ. ඒ නිසා ඥානවන්ත නම් යමෙක් ඉංජිනේරුවෙක් වේවා වෛද්‍යවරයෙක් වේවා මහාචාර්යවරයෙක් වේවා එයා ඥානවන්ත නම් මෙච්චරම ස්ථිරසාර හඬින් මේක මොහොමි කියන්නේ ඇයි කියලා හිතන්නේ නැතුව මමම හරිය කියලා හිතාගෙන හිටියොත් අර සෙන්නායකතුමා හම්බෙන්න ආපු පඬිතයා වගේ වෙනවා වැඩි. පැහැදිලිද? හරි. එතකොට දැන් පින්නතුනි අපිට අවශ්‍යයි මොකක්ද? අන්ත අතහැර ගන්න. ඇත්ත නැත්ත කියන අන්ත දෙක අපි ඒක වැඩි ගන්න යන්නේ නැහැ. ඒක ඉදිරියට පැහැදිලි වෙනවා. ඒ වගේම නාම රූප කියන එකයි බාහිරයේ ආධ්‍යාත්මය කියන එක විතරක් අපි ගන්නම්. මොකද නාම රූප කියලා කියනකොට එක දෙයක්. නාම රූප කියලා කියනකොට බාහිර ආධ්‍යාත්මය කියලා තියෙනකොට විස්තරාත්මකව රූප ගැන කියවෙනවා. ඒ නිසා නාම රූප කියලා කියන්නේ ලෝකය ගැන පැහැදිලි කරන්න වෙනවා අපිට මේ ලෝකයෙන් ඈතර වෙන්න. එහෙම නේද? වෙරළට ඇවිල්ලානේ වෙරළ පා ගන්න නැතුව පීන ඉන්න වෙන්නේ. ඒ වගේ ලෝකයෙන් ඈතර වෙන්න නම් ඉස්සෙල්ලා ලෝකය ගැන දැනගන්න එපා. ලෝකය ගැන දැනගන්නවා කියන්නේ පින්න තියෙන නාම රූප ගැන දැනගන්නවා කියන්නේ. ඒ නිසා දැන් අපි පැහැදිලි කරනවා ඔන්න ඔය ටික. මේ ටික තමයි හැම ධර්ම දේශනාවකදීම කියන කොටස. මේ ටික අනේ මේක ඉදක් කිව්වනේ කියලා මෝඩ වෙලා එහෙම අතහැර ගන්න එපා. එදා ඉඳලා හැමදාමත්ම කියලා අපිට වැටුනේ නෑනේ මේ පාරවත් අල්ල ගන්නවා. තමන්ලට මේක වෙන්න පුළුවන් අපිට අහන්න තියෙන අවසන් අවස්ථාව කියලා ඥානවන්තව මේක දිහා බලන්න. ඔය අන්තත් හරියට හිතාගෙන හිටියේ නෑනේ මේ පින්නතු. අන්ත අතහැරලා මැදට ආවම වැඩේ ගොඩ කියලා නේද හිතාගෙන හිටියේ. එහෙම නේද? එහෙම හරියන්නේ නෑ. එතකොට දැන් එහෙමනම් අපි බලමු නාම රූප ගැන. දැන් ඔන්න අන්ත දෙක අතහරින්න හදන්නේ මොකක්ද? නාම රූප. නැත්තම් බාහිර ආධ්‍යාත්ම. මේ ටික අතහරින්න නම් නිකම් මේ මට ඕන අතහරින්න කියලා කොච්චර ඕනකම තිබුණත් අතහරින්න බෑ. මේ අවබෝධය ගන්න වෙනවා. මේ අතහරින ක්‍රමය ගැන අපි කියනවා. තවත් ඉදිකින් කිව්වොත් පින්නතුනි. හොඳින් අහගන්න. මේ අන්තවලට වැටෙන්නේ කොහොමද අපි? ඒක තේරුම් ගනිමුකෝ. අන්තවලට වැටෙන්නේ කොහොමද? හොඳින් අහගන්න. ඇස් දෙකයි හිතයි සියල්ල මෙහි. නැත්තම් ඉවරයි. නැත්නම් ආයි දවසක් ඉන්නේ. එදාට ඒක ඔබ නැති වෙයි ඒක අපි නැති. හරි. මේ අන්ත කියන ඒවා නාම රූප. ඇත නැත. අතීතයේ අනාගතය. බාහිරයේ ආධ්‍යාත්මය. නැත්නම් දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය. නැත්නම් ස්පර්ශ සමුදය. කුමන ආකාරයකින් කිව්වත් පිළිතුර අන්ත කියලා කිව්වේ ලෝකයේ කියන එකනේ. මේ අන්ත කිසි දවසක අපිට දකින්න බෑ. මේව දකින්න බෑ. නාම රූප දකින්න පුළුවන්ද? බෑ. බාහිර ආධ්‍යාත්මය දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ දකින්න මොකද්ද? ඒ මොකද්ද කියලා ඉදිරියට පැහැදිලි වෙනවා. අන්ත දකින්න බෑ. ඉතින් මතක තියාගන්න. දකින්නකොට අරමුණු ගන්නෙ මොකකින්ද? දකින්නකොට අරමුණ දැන් අපේ ඉන්ද්‍රියන් 6ක් තියෙනවනේ. ඒවා මූලික දේවල් මේ පිටුතුන් දන්නවනේ. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉන්ද්‍රියන් 6. හරිද? මේ ඉන්ද්‍රියන් 6න් අරමුණු ගන්නකොට දැකීමක් වෙන්න නම් කුමන ඉන්ද්‍රියද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඇස. එතකොට දකින්න බෑ කියලා කියන්නේ ඇහෙන් අරමුණක් අරගෙන නාමය මේකයි රූපය මේකයි කියලා දකින්නට බෑ. පෙන්වන්නේ මායාවක් නේ. මේ පෙන්වන්නේ මායාවක්. පැහැදිලිද?
හරි. එතකොට අන්ත කිසි දවසක අපිට දකින්න බෑ. පළවෙනි අන්ත දකින්න බෑ. හරිද? දෙවෙනි එක තමයි පින්නදිනේ වැදගත්ම දේ. අපි අන්ත අතහරින්න ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන්සේ දේශනා කරනෝනේ. අන්තවලට වැටෙන්න එපා කියලා නේ කියන්නේ. අතහරින්න කියලා කියන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ කියන්නේ අන්තවලට වැටෙන්න එපා කියලා. අනුපගම්ම වැටෙන්න එපා. එතන බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා මේ පින්නතුන්ට තේරෙන්නේ නැහැ. අපිටත් තේරෙන්නේ නැහැ. හැබැයි මේ පින්නතුන්ට ටිකක් තේරෙනවා. වචනයක් කිව්වොත් පින්නතුනි වචනේම තමයි. ඒකයි අපි කියන්නේ මේ වචන වෙනස් කරන්න යන්න එපා. උන්වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් කල්ප ලක්ෂ අසංකේය 20කට අධික කාලයක් දුක් විඳගෙන ඇවිල්ලා අපිට අනුකම්පාවෙන් දේශනා කරපු දහම අපි විසින් විකෘති කර ගන්නවනේ. අපිට ඊතර වෙන්න තියෙන නැව පාරුව ගලවලා ලිපේ දානවා වගේ නේද අපි. එහෙම නේද? ඒක කිව්වේ ඒක මහා අනන්තරික පාප කර්මයක් කියලා. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කියලා නෑ අන්ත අතහැර ගන්න කියලා. අනුපගම්ම කියන්නේ වැටෙන්න එපා. අන්ත වලට ඇතුළත් වෙන්න යන්න එපා කියලා. ඇයි එහෙම කිව්වේ? හැම වචනයක්ම හරියටම නියම තැනම කියලා දෙන එකයි සම්මා සම්බුදු කියන වචනේ මම හිතන්නේ ගැඹුරු. ඒක අපිට හිතා ගන්න බෑ. පිටුදින අපිට ඔය අහුවෙන ටිකක් නේ ඔය. අහුවෙන වචන දෙකක් නේ. සීලුම වචන. කිසි වචනයක් නිකන් ප්‍රකාශ කරන්නේ. එතකොට අන්තවලට නොවැටි ඉන්න කිව්වා. අන්ත අතහැර ගන්න කිව්වේ දැන් අපි කතා කරන්නේ සාමාන්‍ය විවහාරය අන්ත අතහැර ගන්න කියලා. අන්ත අතහැර ගන්නත් වෙනවා. බලමු මොකක්ද සත්‍ය කියලා. දැන් අන්ත කියන එක පේන්නේ නැහැ. දකින්න බෑ. ඒක මතකයිනේ. හරි. දැන් අන්තවලට නොවැටි ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්තවලට වැටෙනවනම් වැටෙන්නේ අරමුණු ගන්නකොට. අරමුණු ගන්නකොටනේ. නේද? ඇහෙන් අරමුණු ගන්නවා, කනෙන් අරමුණු ගන්නවා, නාසයෙන් අරමුණු ගන්නවා, කයෙන් අරමුණු ගන්නවා. හරිද? දිවෙන් අරමුණු ගන්න. ඔන්න පහ. පංචේන්ද්‍රිය. ඇහෙන් දකින්නවා. අරමුණු ගන්නවා කියන්නේ ඇහෙන් දකින්නවනේ. කනෙන් ඇහෙනවා. හරිද? හරි නේද? කොහොමද කියන්නේ? කනෙන් ඇහෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. දිවෙන් රස දැනෙනවා. කයෙන් පහස දැනෙනවා. හරිද? ඊට පස්සේ ඔය දැකපු දේවල්, ඇහිච්ච දේවල්, දැනිච්ච ගඳ සුවඳ, දැනිච්ච රස, දැනිච්ච පහස. ඔය ටික නැවත අර වමාරා කනවා වගේ එක තැනකින් සිහිපත් කරන එක තමයි කරන්නේ මන ආයතනෙ. මන කියන එකෙන් කරන්නේ ඕක. හරිද? ඕකනේ කරන්නේ. භයානකම එක්කන එයා. මන ආයතනෙන් කරන්නේ ඕක. ඔය ටික නේද ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ පින්නතුන ඔච්චරයි. පැහැදිලිද? ජීවත් වෙනවා කියන්නේ දකින්නවා, ඇහෙනවා, ඊට පස්සේ ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. එතන දැනෙනවා තුනක් ආව නේද? ගඳ සුවඳ දැනෙනවා. නාසයෙන් අරමුණු ගන්නකොට ගඳ සුවඳ දැනෙනවා. දිවෙන් අරමුණු ගන්නකොට රස දැනෙනවා. කයින් අරමුණු ගන්නකොට පහස දැනෙනවා. හරියට පින්නතුනි අන්ත අතහැර ගත්තොත් සෝතාපන්න වුණොත් එයා දන්නවා මේ ගඳ සුවඳ දැනෙනවද රස දැනෙනවද පහසක් දැනෙනවද කියලා දැනෙන ඒවා වර්ග තුනකට දාන්න බෑ. දැනෙනවා. එහෙමනම් ඇහෙන් දකින්නවා, කනෙන් ඇහෙනවා, නාසය, දිව, කය කියන ඉන්ද්‍රියන් තුනෙන්ම දැනෙනවා. හරිද? ඔන්න ඔය දකින්නවා, ඇහෙනවා, දැනෙනවා නැත්නම් දැකපු, අහපු, දැනිච්ච ඒවා නැවත ආවර්ජනය කරනවා මන ආයතනෙ. ඒකට කියනවා අපි දැන ගැනීම කියලා. එහෙනම් ලෝකේ පින්නතුනි මේ ලෝකේ අපිට තියෙන්නේ ක්‍රියා හතරක් විතරයි. ක්‍රියා හතර. මොකක්ද? දකින්නවා, ඇහෙනවා, දැනෙනවා. දැනනෝකම ඉන්ද්‍රියන් තුනක් එක එතන ඉන්නවා. දැනෙනවා. දැනගන්නවා. ඔන්න පහ. ඔන්න හතර. ක්‍රියා හතර. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කිව්වෝ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති,
මුතේ මුතවත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා බාහ්‍ය දාරුචීරිය තවුසට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ම දේශනා කරපු ධර්මයේ කැටි කරලා කිව්වා. එයා කෙටියෙන්නේ කියන්නේ කිව්වේ. කෙටියෙන්න වෙන්න කෙටියෙන් කියලා දුන්නා. දන්නව බුදුරජාණන් වහන්සේ අල්ල ගන්නවා කියලා. අල්ලගන්න. එහෙමනම් මේ පින්නතුන්ට බාහ්‍ය දාරුචීරිය තවුසා මේ හතර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන අල්ලගත්තේ කොහොමද? දුටු පමණින් නවතින්න. නැත්තම් දැකීම මාත්‍රයකින් අවසන් කරන්න. ඇසීම මාත්‍රයකින් අවසන් කරන්න. බාහ්‍ය දැනුණු මාත්‍රයකින් අවසන් කරන්න. දැනගැනීමකින් අවසන් කරන්න කියලා කිව්වා. ඒ කිව්වේ කුමක්ද කියන අර්ථය මේ පිටුන්ට එනවා මේ අන්ත අතහැරගත්ත. සෝතාපන්න වෙච්ච ගමන් මේක හොඳට පැහැදිලි. ඉරහද වගේ පැහැදිලි. මේ ගමන් මාර්ගය යන්නේ විතරයි යාට තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් අපිට තියෙන ක්‍රියා හතරයිනේ. ওই ක්‍රියා හතර තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට අන්ත අපි කිව්වා අපිට පේන්නේ නැහැ. අන්තවලට නොවැටි ඉන්න ඕන. හරියටම කිව්වොත් අන්තවලට නොවැටි ඉන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයකින් විදිහට අන්ත අතහැර ගන්න ඕනේ. ඔය අරමුණු ගන්නකොට ජීවත් වෙනකොට. අරමුණු ගන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. මොකද්ද? දැකීම, ඇහිීම, දැනීම, දැනගැනීම. ඔය ක්‍රියා හතරෙදී අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකකටද පරිස්සම් වෙන්න ඕනේ? අන්තවලට නොවැටි ඉන්න පරිස්සම් වෙන්න ඕනේ. හරියට බහගන්න පොයින්ට් එක. නැත්නම් වැඩක් නැහැ. අන්තවලට නොවැටි ඉන්න අන්ත අතහැර ගන්න නෙවෙයි පින්නතිරි පරිස්සම් වෙන්න ඕනේ. අන්තවලට නොවැටි ඉන්න පරිස්සම් වෙන්න. කවුද කියන්නේ? ගෞතම බුදු පියාණන් වහන්සේ කියන්නේ. අන්තවලට වැටෙන්න අන්ත අතහැර ගන්න. අන්තවලට වැටෙන්නේ නැතු ඉන්න. අන්තවලට වැටෙන්නේ නැතු ඉන්න කියන්නේ මෙන්න මේක. ඇහෙන් අරමුණක් ගන්නකොට නැත්තම් දැකීමක් වෙනකොට. එහෙම කියමුකෝ ලේසි. දැකීමක් වෙනකොට. ඇහිීමක් වෙනකොට, ඇසීමක් වෙනකොට. දැනීමක් වෙනකොට, දැනගැනීමක් වෙනකොට පින්නතුනි ඒ අරමුණ අපි දකින්නේ. ඒ ගන්න අරමුණ අපිට ඇහෙන්නේ. නැත්තම් ඒ ගන්න අරමුණ ගැන අපි දැනගන්නේ. නැත්තම් ඒ ගන්න ඒ අරමුණ ගැන අපිට දැනෙන්නේ. නැත්තම් ඒ ගන්න අරමුණ අපි දැනගන්නේ. අපේ ගාවට එන්නේ ඒක අන්ත අතහැරිලා පිරිසිදු දෙයක් විදියට එන්නේ. පිරිසිදු දෙයක් විදියට එන්නේ අන්ත අතහැරලා යන්නේ මේක. අතහැර ගන්න දෙයක් නෑ. ඒකනේ බුදුරජාණන් අතහැර ගන්න කියලා නෑ. නොවැටි ඉන්න කියලා කියන්නේ. අනුපගම්ම. අන්ත අතහැරලා ඉන්නේ. මේක දන්නේ නැති අපි මෝඩකමට අන්ත දෙකට වැටෙනවා. අන්න අන්ත දෙකට වැටෙනවා. නොවැටි ඉන්න කිව්වේ ඒකයි. මේක එනකොට මේ එන්නේ මොකක්ද? මේ දකින්නේ මොකක්ද? මේ ඔබට ඇහෙන්නේ මොකක්ද? මේ දැනෙන්නේ මොකක්ද? මේ ඔබ දැනගන්නේ කුමක්ද කියලා හරියට තේරුම් ගත්තනම් සෝතාපන්න වෙනකොට යා හරියටම දන්නවා පින්නතදී අන්ත අතහැරිලා පිරිසිදු දෙයක් මේ ඉන්නේ. මේ ඉන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයයි මේ ඉන්නේ. දකින්නේ ඕකයි. ඇහෙන්නේ මේකයි. දැනෙන්නේ මේකයි. බාහිර ආත්මය අතහැරලා තියෙන්නේ. දැනගන්නේ මේකයි. දකින්නකොට බාහිරියත් ආධ්‍යාත්මයත් එකම අතහැරිලා. අතහැර ගන්න දෙයක් නෑ. ඇහෙනකොට බාහිරියත් ආධ්‍යාත්මයත් දෙකම අතහැරිලා. අතහැර ගන්න දෙයක් නෑ. දැනෙනකොට බාහිරියත් ආධ්‍යාත්මයත් දෙකම අතහැරිලා. දැනගන්නකොට මන ආයතනින් අරව මතක් කරනකොට ඒ සී කරනකොට එක තැනක වාඩි වෙලා අපි කියන්නේ මනෝ ගහනවා කියලා. කල්පනා ලෝකයක ගිල්ලින්නෝ කියන්නේ. ඕන්නොතෙන්දී හරිනම් ඉන්නේ ආරම්භයේදී එන මොහොතේදී අන්ත අතහැරිලා යන්නේ. අන්ත අතහැරිලා යනවා කියන්නේ පින්නතින් ලෝකෝත්තර දෙයක් ඉන්නේ. ලෝකෝත්තර දෙයක් ඉන්නේ. මේක ගැන අපි දන්නේ නැති නිසා අවිද්‍යා සහගත සිතින් යුක්තව අපි පටගාලා ඒනවත් එකම වැටෙනවා අන්තයකට වැටෙනවා. පැහැදිලිද? එහෙමනම් අන්ත අතහැර ගන්න දෙයක් නැහැ. අන්ත අතහැරිලා එන්නේ. අපි කරන්න ඕන අන්ත දෙකට නොවැටි ඉන්න ඕන. දැන් එහෙමනම් මේ පිළිතුරු තීරුම් ගන්න ඕන. දකින්නකොට, දැකීමක් වෙනකොට
අන්ත අතහැරිලා නම් ඉන්නේ දැකීමක් වෙනකොට ඇත්තටම අන්ත අතහැරිලාම නේද කියලා 100%ක් සනාථ කරගන්න ඕනෙච්චරයි. ඇහිමක් වෙනකොට ඇත්තටම අන්ත අතහැරිලා නේද මේ තියෙන්නේ ලෝකෝත්තර දෙයක් නේද මේ ඇහෙන්නේ බාහිරයයි ආධ්‍යාත්මයයි දෙකක්ද? ඔව්. බාහිරය ආධ්‍යාත්මය අතහැරිලා. නාම රූපත් අතහැරිලා. අතීතය නාගරිත අතහැරිලා මේ ඉන්නේ. පිරිසිදු දෙයක් ඉන්නේ. කියලා ඒකේ රැඳිලා ඉන්නයි කරන්නේ. ඒකේ රැඳී ඉන්නයි කරන්නේ. ඒකේ රැඳී ඉන්න බෑ. එනදී මොනතරම් සංශුද්ධ පිරිසුද්ධයක්ද කියලා දන්නේ නැත්තම්. බාහිරයයි ආධ්‍යාත්මයේ දෙක අතහැරලා නම් තියෙන්නේ. තමන් හරියටම දන්නා බාහිරය කියලා ඒකුත් නෑ ආධ්‍යාත්මය කියලා ඒකුත් නෑ කියලා 100%ක් දන්නවනම් තමන් ආයි අන්තිමට වැටෙන්නේ නෑ. ආධ්‍යාත්මයක් නෑනේ වැටෙන්නේ. බාහිරකුත් නෑනේ වැටෙන්නේ. මැද තියෙන්නේ පැහැදිලිද? ඔන්න ඕක කරන්න තියෙන්නේ. පැහැදිලිද? එහෙමනම් පින්නතුනි අන්ත අතහැර ගන්න දෙයක් නෑ කරන්න තියෙන්නේ අපිට තියෙන ක්‍රියා 4. මේවා හොඳට මතක තියෙන්න ඕනේ. ක්‍රියා කීයද? 4. දැකීමක් තියෙනවා, ඇසීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා. දැන් ආයිසා සමරි කරොත් සාරාංශ කරොත් දැකීමක් කියන්නේ ඇහෙන් අරමුණු ගන්නකොට දැකීම. දකින්නේ මොකද්ද කියලා හරියට දැනගන්න ඕනේ එච්චරයි. මේ දකින්නේ කුමක්ද? දකින්නට අන්ත අතහැරිලා නේද? එච්චරයි. දැනගන්න ඕනේ. හරිද? ඇසීම. මේ ඇහෙන්නේ කුමක්ද? මේ ඇහෙනකොට අන්ත අතහැරිලාද? මොකද අන්ත කියන්නේ? නාම රූප අතහැරිලා. බාහිර ආධ්‍යාත්මය අතහැරිලා. සතර මහා ධාතු අතහැරිලා නේද කියලා දැනගන්න. හරිද? මේ දැනීමක්. දැනීමක් කියන්නේ පින්නතුනි නාසයෙන් ගඳ සුවඳක් වෙන්න පුළුවන්. දිවෙන් රසක් වෙන්න පුළුවන්. කයෙන් පහසක් වෙන්න පුළුවන්. පොදුවේ කියන්නේ දැනීමක්. දැනීමක් වෙනකොටත් අනේ අන්ත අතහැරිලා නේද? බාහිරේකුත් ආධ්‍යාත්මිකුත් නෑ නේද? ඔන්න හොඳින් අහගන්න. රසක් දැනෙනකොට පහසක් දැනෙනකොට බාහිරේකුත් ආධ්‍යාත්මිකුත් නැත්තම් පහස ගන්නකො. පහස ගන්න. පහසක් දැනෙනකොට බාහිරේකුත් ආධ්‍යාත්මිකුත් නෑ. දැනීමක් විතරයි නම් මේ දැනෙන්නේ. ඔය පහස එන තැනක් තියනවද? ඒක අතහැරිලා බාහිරය අතහැරිලා. පහස දැනෙන කෙනෙක් ඉන්නවද? නෑ. කෙනෙකුත් නෑ. කෙනෙක් ඉන්නවා කියලා මෝඩකමට මෝහය නිසා අපේ ගොංකම නිසා අපි හිතාගෙන ඉන්නව මෙච්චර. දේ අතහැරලා තියෙනවා. ඇත්තටම අතහැරලාද කියලා දැනගන්න ඕනේ මේ පින්නොත්. හිතන වට්ටගෙන බෑ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් පැහැදිලිද කියපු දේ අපිට කරන්න තියෙන එකමයි පින්නොත් එකම දෙයයි. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම වෙනකොට අන්ත අතහැරිලා සුපිරිසුදු තත්වයෙන් තමයි අපිට දැකීමයි, ඇසීමයි, දැනීමයි, දැනගැනීමයි ප්‍රදානය කරන්නේ. අතරම් බන්දේසී කියලා පිරිසිදුව දෙනවා. අපි ඒකත් අරගෙන පයින්නවා සුචි වලකට. හරිනේ කෙලස් වලට උපමා කරමු බුදුරජාණන් වහන්සේ. ඔක තමයි තියෙන්නේ. ඒක අර පැත්තෙන් අසුචි වලට මේ පැත්තෙන් අසුචි වලට පයින්. පැනලයකින් මිදෙන්න හදනවා. එතකොට මිදෙන්න බෑ. හැබැයි නිරන්තරයෙන්ම දැකීමක් තියෙනවා, දැකීමක් නැත්නම් ඇසීමක් තියෙනවා, නැත්නම් දැනීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා. ඔය හතර හොයාගෙන යන්න ඕනද කොහේ මට මේ අන්තවලට නොවැටි ඉන්න ඕන. ඒ නිසා මං යනවා කොහෙන් තැනකට. එතෙන්ට ගියාම තමයි මේ ටික එන්නේ. නෑ. මේ ජීවත් වෙනකොට නිතරම මේ පිටුතුන් ධර්මයේ අහනව වෙන්න පුළුවන්. බත් කනව වෙන්න පුළුවන්, පාරේ යනව වෙන්න පුළුවන්, සාමාන්‍ය වැඩක් කරනව වෙන්න පුළුවන්. මේ හැම මොහොතකම දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙන්නේ ආරම්භක මොහොතේදී බොහොම පිරිසුදුයක් එන්නේ. අපි ඒක වැඩේ සෞතු කරගන්නවා අපේ මෝඩකම නිසා. ඒ සෞතු කරගන්න කැලලට තමයි පිළිතුරු කියන්නේ උපාදානය කරනවා කියලා කියන්නේ සෞතු කරගන්නවා. පැහැදිලිද? ඒ ටික ඉදිරියේදී කියනවා. ඒ ටික ඉදිරියේදී කියනවා. හොඳින් උනන්දුවෙන් අහගන්න. හරිද? තව ඉවර නැහැ. හොඳින් අහගන්න. දැන් එතකොට මෙන්න මේ ටික දැන් පැහැදිලි කරන්න තියෙන්නේ. මොකක්ද අපිට පැහැදිලි කරන්න තියෙන්නේ? දැකීමක් වෙනකොට දකින්නේ කුමක්ද? අන්ත අතහැරිලා නේද? ඇසීමක් වෙනකොට ඇත්තටම මේ ඇහෙන්නේ කුමක්ද? අන්ත අතහැරිලා නේද? දැනීමක් වෙනකොට ඇත්තටම මේ දැනෙන්නේ කුමක්ද? අන්ත අතහැරිලා නේද?
බාහිර ආධ්‍යාත්මය ගන්න. බාහිරේ දැනීම අපි දැකීමක් වෙනකොට බාහිරයකුත් නෑ නේද? මම කියලා කෙනෙකුත් නෑ නේද? දැකීමක් විතරයි නේද? ඇහෙනකොට මේ බාහිරයෙන් එන දෙයක් නෙවෙයි මේ ඇහෙන්නේ. මේ මට ඇහෙනවත් නෙවෙයි කියලා තීරුම් ගන්න. මෙතනයි ගැඹුර. අන්තත හැරෙනවා. හරිද? දැනීමක් වෙනකොට මේ එළියේ තියෙන එකක් නෙවෙයි දැනෙන්නේ. මේ මට දැනෙනවත් නෙවෙයි. ඔන්න කායික වේදනාවක් එනකොට මෙනෙහි කරන්න වේදනාවට පස්සුනා. සාචිත්තරුපස කියාපු දෙය. වේදනාවක් නැති වෙනවා. වේදනාව බොරුවටයි පෙන්නගෙන ඉන්නේ. බොරුවටයි පෙන්නගෙන ඉන්නේ. මේ ඔයාගේ තුනටිය තමයි රිදෙන්නේ. මගේ බඩ තමයි රිදෙන්නේ. බොරු තැනක් පෙන්නන්නේ මේ. සත්‍යය හමුවේ බොරුවට ඉන්න බෑ. සත්‍ය මෙනෙහි කරනකොට මෙතන බාහිරයකුත් නෑ ආධ්‍යාත්මිකකුත් නෑ දැනීමක් විතරයි තියෙන්නේ. දෙපැත්ත අතහැරලා තියෙන කී මෙනෙහි කරනකොට බොරු කාර්යය පැනලා දුවනවා. එතකොට දැනීම අඩු වෙනවා. ඒක දැනීම නැත්තර නැති වෙනවා බොරුවක් නම් කරේ. හරිද? ඊට පස්සේ දැනගැනීමක් වෙනකොට. දැනගැනීමක් වෙනකොට කියන්නේ එක තැනක ඉඳගෙන කල්පනා කරනකොට හිතට එනකොටම Tamanට තේරෙනවා මේ බාහිරේ තිවිච්ච එකක් නෙවෙයි ඉන්නේ. බාහිරේ තිවිච්ච එක අතහැරෙන්නේ. බාහිරේ තිවිච්ච ඒක මතක් වුණාට ඒක අතහැරුණා නේද යකෝ? අපි දන්නේ නෑනේ මේක. හයියෝ මෙච්චර කල් අපි හිතන් හිටියේ මේ එළියේ තියෙන එකක් සිහිපත් වෙනවා. රුවන් නැලි සෑය නේද මට සිහිපත් වුණ කියලා හිතනවා. නෑ නමුත් සෝතාපන්න පරිණත ආපු එක දන්න රුවන් නැලි සෑය තමයි ආවේ. මන ආයතනෙත් එක ගැටෙන්නේ. ඒ දර්ශනය තමයි ඒක අතහැරුණා. ඒක අතහැරුණා. ඉතින් ඒ විතරක්ද? අනේ ගොයියෝ මේ මම කියලා කෙනෙකුත් දැනන්නේ මෙතන. ඔන්න කියලා පින්නතුනි ටික ටික තීරෙන්න ගන්නවා. පැහැදිලිද? බාහිරයයි ආධ්‍යාත්මයයි කියන අන්ත දෙක අතහැරගත්ත කියලා කියන්නේ සතර මහා ධාතුත් අතහැරිලා. එතකොට අරමුණු වෙන්නේ බාහිරින් නේද? බාහිරය අතහැරුණා නම් බාහිරින් එන අරමුණක් නැහැ නේ. එහෙනම් දැනෙන්නේ ඔක වෙන්න බෑනේ, ඇහෙන්නේ ඒක වෙන්න බෑනේ. පැහැදිලිද? ආධ්‍යාත්මය අනිත්‍යන්තනේ. ආධ්‍යාත්මය අතහැරුණා නම් ඔය දකින්න දේවල් දකින්න කෙනෙක් ඉන්න බෑනේ. ඇහෙන දේවල් ඇහෙන කෙනෙක් ඉන්න බෑනේ. දැයින දේවල් තිබුණට දැයින කෙනෙක් ඉන්න බෑනේ. දැනගන්න කෙනෙක් නෑ. දැන ගැනීමක් තියෙන එච්චර. පැහැදිලිද? මෙන්න මෙතන තමයි ගැඹුරු. මොකක්ද අන්ත අතහැරන විදිහ තේරුම් ගන්න. ඒක අපි දැන් පැහැදිලි කරමු. හරිද? දැන් පින්නතුන සූදානම් නම් මානසිකව ඒ සඳහා ඒකත් අපි පැහැදිලි කරමු. මෙතෙක් මං හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. එතකොට මෙන්න මේ ටික පැහැදිලි කරගන්න ඉදිරියට යන්න මේ කරුණු ටික හොඳින් මතකයේ තියාගන්න ඕනේ. මොනවද කරුණු ටික? දැන් අපි කිව්වා දැන් මේ සාරාංශ සමරි කරනවා. සාරාංශ කරනවා. සේරු ටික. අන්ත දකින්න බෑ. අන්ත කියලා කියන්නේ ලෝකය. අන්ත අතහැරගත්තා කියලා කියන්නේ අන්ත වලට වැටෙන්නේ නැතුව හිටිය කියලා කියන්නේ අපි ලෝකෝත්තර තත්වයකට ආවා. ලෝකෝත්තර තත්වයකට ආව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආව කියන එකමයි. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර එක. හරිද? ඊට පස්සේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාවන් හතරක් විතරයි අපින් කෙරෙන්නේ. මොකක්ද ක්‍රියාවන් හතර? දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක්. ඔయిత වඩා වැඩි ක්‍රියාවල් අපිට අනන්ත අප්‍රමාණ තියෙනවා. නේද? දකින්න දේවල් තියෙනවා, දකින්න දේවල් බලන්න අපි යනවා නේද? හරිද? ඇහෙන දේවල් වලට පාටවල් තියෙනවා, ඇහෙන දේවල් වලට හඬක් තියෙනවා, ඔහොම ගොඩක් දේවල් තියෙනවා, කතා තියෙනවා ගොඩක්. නේද? දැනීමක් විතරයි මේ ලෝකෙ තියෙන්නේ. අපිට නම් දැනෙන්නේ බාහිරේ තියෙන රසක් දැනෙනවා. ඒ දැනෙච්ච රස අපිට හොයාගෙන යන්න පුළුවන්. ඔය වගේ ක්‍රියා ගොඩක් අපිට අහුවෙනවා. ඒ පිළිතුරු ක්‍රියා ගොඩක් හම්බෙන්නේ අපි වැඩේ සෞතු කරගෙන නැත්තම් වන කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ උපාදානයේ කරගත්තට පස්සේ තමයි ඔය සංකීර්ණ ක්‍රියා හම්බෙන්නේ. ඒව සේර පැහැදිලි කරනවා. උපාදානය කරන උපාදාන කියන්නේ මොකද්ද කියලා කියනවා ඉදිරියේදී. උපාදාන කරන්නේ නැතුව හිටියොත් දැකීමක් තියෙනවා, ඇසීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, දැනගැනීමක් තියෙනවා ඔච්චරයි. පැහැදිලිද? ක්‍රියා හතරයි. දැන් මතක තියාගන්න මීට කලින් නොකියපු එකක් අපි කියනවා වරකට මේ දැකීම, දැනීම,
දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන හතරෙන් වරකට තියෙන්නේ එකයි. වරකට තියෙන්නේ එකයි. වරකට එකයි. one at a time. එකයි තියෙන්නේ. දෙකක් එකට එන්නේ නැහැ. දෙකක් එකට එනවනම් උපාදාන කළ දින අවිද්‍යාව නිසා, තණ්හාව නිසා. ඒකනේ පැහැදිලි කරනවා. හරි. ඊට පස්සේ අපි කිව්වා අන්ත කියන එක අත හරින්න දෙයක් නෑ. අන්ත වලට නොවැටි ඉන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්ත වලට නොවැටි ඉන්න ඕන මොන වෙලාවෙදිද? අරමුණු ගන්නකොට. අරමුණු ගන්නකොට අන්ත වලට නොවැටි ඉන්න ඕන. අපි අරමුණක් ගන්නකොට අරමුණ අපි කරා ළඟා වෙන්නේ අන්ත අතහැරිලා පිරිසිදු පාරිශුද්ධ තත්වයකින් එන්නේ. දඹරත්තරණින් කරපු ට්‍රේ එක තියලා තමයි මේක අපිට පිළිගන්නේ. ස්වභාව ධර්මයි. අපි බැන්නට ඔය චිත්ත නියාමයේ මේක හරි ගස්සලා අපිට අන්ත අතහැර ගන්න බෑ නැත්තම් වෙන්නේ. අන්ත අතහැරලා සේරම කරලා තමයි අපිට දෙන්නේ. පිළිගන්න කියලා. හරිද? මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සාක්ෂාත් කරගන්න කියලා. මේක අරගෙන තුරුළු කරගෙන මේකම තියාගන්න කියලා කියනවා. නිර්මෝක අන්ත අතහැරිච්ච තත්ත්වය. රහතන් වහන්සේ. මේක සාක්ෂාත් කරගන්න කියලා. අපි මොන සාක්ෂාත් කරගැනීමක්ද? අරකට අරගෙන නැත්නම් විසිකලා දාලා පයින්නවා අසුචි වලට. අන්න අන්තිකට පැන්නා. ඔන්න ඔක නවත්තන්න නම් අපි දැනගන්න ඕනේ අපේ අතට මේ ඉන්නේ බොහොම සුපිරිසුදු දෙයක් ඉන්නේ. අන්ත අතහැරලා ඉන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඒ ටික සඳහා තමයි දැන් පැහැදිලි කිරීම කරන්නේ. හරිද? අපි කිව්වා දැන් මොන අහගන්න අලුත් ටිකක් කියන්නේ ක්‍රියා හතරක් තියෙනවා. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දැකීම කියනකොට ඇහැ. ඇසීම කියනකොට කන. දැනීම කියනකොට නාසය, දිව, කය, ඉන්ද්‍රියන් තුනයි. දැනගන්නවා කියනකොට අපිට ටික මතක් කරන එක කරන්නේ සාමාන්‍ය විවහාරය කිව්වොත් ඒක මන ආයතන. ඉන්ද්‍රියන් 6ම හරිනේ. ඉන්ද්‍රියන් 6න් ක්‍රියා 4ක්. 6-4කට අපි බැස්සුවා. හරිද? දැන් ඔය ක්‍රියා 4න් පින්නතුනි මතක තියාගන්න වරකට සිදු වෙන්නේ එකයි. වරකට එකක් විතරක් සිදු වෙන්නේ ඉන්ද්‍රියන් 6ක් තියෙනවානේ. මේ ඉන්ද්‍රියන් 6 චක්කු සෝත ගාන જીවහා කාය මන ඇස කන නාසය දිව කය මනස. මේ ඉන්ද්‍රියන් 6න් වරකට ක්‍රියාත්මක වෙන්නේ එකයි. හොඳට අහගන්න මේක. මේක හැමදේම අපි දන්නවනේ කියලා කිව්වට වැඩක් නෑ. මේක කොච්චර කිව්වත් නුඹලාට මතක තියෙන්නේ නැහැ කියලායි අපිට කියන්නේ. මේක තියෙන්න ඕන හිතේ. ඉන්ද්‍රියන් 6ක් තිබුණට වරකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් එක ඉන්ද්‍රියයි. හරිද? ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට ඒ සලකන ඉන්ද්‍රියෙන් අරමුණක් ගන්නකොට අනිත් ඉන්ද්‍රියන් පහම අක්‍රිය. මේක මතක තියෙන්න. මේක මතක නැත්තම් කිසි දවසක මේ භයංකර සසරින් ඈතර වෙන්න බෑ මේ පිට. කවදාවත් අරෂ්ඨාංග මාර්ගයට ඇතුළත් වෙන්න බෑ. ඉන්ද්‍රියන 6ක් තියෙනවා. 6න් එකයි ක්‍රියාත්මක වරකට. ඒක ක්‍රියාත්මක වෙනකොට මේ පස් දෙනා මොකද වෙන්නේ? අක්‍රිය, ඉනැක්ටිව්. ඒ කට්ටිය නෑ වගේ වැඩක් නෑ. ඒ කට්ටිය ගැන කතා කරලා වැඩක් නැති නෑනේ. ඒ කට්ටියගෙන් ඉතින් දැන් ඇහැනම් ක්‍රියාත්මක. ඇහැ ක්‍රියාත්මක වෙන වෙලාවෙදි පින්නතුනි කනෙන් අරමුණක් ගන්න බැරි නෑ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයිද මේ අපි මේ ගන්නෙ? දකින්න ගමන් අහන්නේ. මේ පොඩ්ඩක් අහගෙන ඉන්නකො අපි කියනකම් අපි කීරිවර නෑනේ නේද? ඒ පෘථග්ජන අවස්ථාව. කියනකම් අහගෙන ඊට පස්සේ තේරෙනවා. එතකොට ඇස ක්‍රියාත්මක දකින්නකොට අනිත් ඉන්ද්‍රියන් පහම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඇස ක්‍රියාත්මක වෙනකොට කනෙන් අරමුණක් ගන්න බැරි නම් කනෙන් අහන්න බැරි නම් කන නෑ වගේනේ බීරි වගේනේ ඒක නෑ ඒ වගේ මේක දැන් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් දැන් තියෙනෝනේ මොබයිල් ෆෝන් සිම් දෙක තියෙනෝනේ තුන තියෙනෝනේ තව එකකෙව තියෙන්න පුළුවන් නේ ඉදිරියට හදන්නත් පුළුවන් නේ සිම් දෙකක් තියෙන මොබයිල් ෆෝන් එකට යන්න. ඒතර විද්‍යාඥයින් මහා විද්‍යාඥයින් මේ මහා විද්‍යාඥයින් නෙවෙයි සාමාන්‍ය අර පඬිතු විද්‍යාඥයින් පඬිතයි කියලා කියාගන්න විද්‍යාඥයින් බෞද්ධ දර්ශනයේ හැලු කරාට ඉහළින් ඉන්න දර්ශනවාදීන් එකට මේක පිළිගන්න. මේක සම්පූර්ණයෙන් සමාන මොබයිල් ෆෝන් එකකට.
දැන් බලන්න මොබයිල් ෆෝන් එක SIM දෙකක් තියෙනවා. SIM දෙකක් තිබුණට SIM දෙකටම එකපාරට කෝල් එකක් ගන්න පුළුවන්ද? අපි තුමු මොබිටෙල් එකයි ඩයලොග් එකයි. හරිද? මොබිටෙල් එකට 0.71ට කෝල් එකක් එනකොට තව කෙනෙක් 0.77ට 77ක් ඩයල් කරලා මේකට කෝල් එකක් ගන්න හදනවා. ඔබ ඇමතු අංකයේ කාර්ය බහුලයි කියලා කියනවා. කියනෝනේ තියෙන්නේ. ඔව්. මේ දෙකම ගන්න පුළුවන් ඉන්නේ බෑ දෙකෙම. ගන්න බෑ. ඉබේම අරක ඉන්ඇක්ටිව්. අරක ඉබේම අක්‍රියයි. ඩයලොග් SIM එක ඉබේම අක්‍රියයි වෙන්නේ. හරිද? ඒ වගේ තමයි මේ SIM 6. මේ SIM 6ත් ඒ වගේම තමයි. ඕක ඉක්මවන්න බෑ කිසිම జగතිකුට. ඔක තමයි ලෝක සත්‍යය. එකපාරට SIM දෙකටම කෝල් ගන්න කවදාවත් හදන්නේ. විද්‍යාව මොතරම් දියුණු. ඒකට හේතුව තමයි SIM එකක් හදාගත්තත් මේක ඒක අහන එක්කෙනා ඒක හදාගන්න බෑ ඒ කටියට. හරි. එතකොට වරකට එක SIM එකයි නම් ක්‍රියාත්මක වෙන්නේ. එකකට කෝල් එක එනකොට අනිත් SIM එක අක්‍රියයි නම්. හරිද? ඒ වගේමයි අපේ ඉන්ද්‍රියන් හය. මේක හොද්දටම ගලේ කෙටු වගේ මතක තියාගන්න නැත්නම් තේරුම් ගන්න මේ කියන ධර්මයේ තේරුම් ගන්න බෑ. දෙවෙනි එක. මොබිටෙල් එකටනේ කෝල් එක එන්නේ. මොබිටෙල් එකටනේ කෝල් එක එන්නේ. මේක හොද්දටම ඕන සම්මා සමාධියට මොබිටෙල් එකට කෝල් එක එන්නේ. ඩයලොග් එකට ගන්න බෑ. ඒක වෙන කතාවක්. මොබිටෙල් එකට එක පින්නතේ කෝල් එකක් ගන්නකොට තවත් කෙනෙක් ඒ මොබිටෙල් එකට කෝල් එකක් ගන්න පුළුවන්ද? ඒක ගන්නත් බෑ. එහෙමනම් එක SIM එකකින් එක කෝල් එකකට කතා කරනකොට ඒ SIM එකට තව එකක් ගන්නත් බෑ. එහෙමනම් පින්නතිනේ අපේ ඇහෙන් එක අරමුණක් ගන්නකොට ඉන්ද්‍රියන් අනිත් ඉන්ද්‍රියන් පහම අක්‍රියයි. ඒ විතරක් නෙවෙයි අපේ ඇහැට තව එකක් ගන්න බෑ. දෙකක් බෑකට. one at a time දෙකක් බෑකට. පැහැදිලිද? මේ ලෝක ධර්මතාවය. ඕක ඉක්මවන්න බෑ කන්න. හරිද? එතකොට හොද්දට මතක තියාගන්න මේක සම්මා සමාධිය තේරුම් ගන්න නම් මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න ඕනේ. අපි මේ උදාහරණ මේ පින්නතුන් දීගෙන යන්නේ නිකන් හිතට එන දේවල් කියන්නේ නැහැ. මතක තියාගන්න. මේ පින්නතුන් මගේ එකගෙන යන්නේ යම් අරමුණක් දැක්මක් සහිතව. එතකොට එක SIM එකකට කෝල් එකක් එනවා නම් ඒ SIM එකත් තවත් ගන්න බෑ. ඒ වගේ තමයි අපේ ඇහැටත් ඇහෙන් අපි අරමුණක් ගන්නවා නම් මේක හොතට වහන්න ඇහෙන් අපි අරමුණක් ගන්නව නම් ඇහැට තව අරමුණක් ගන්නත් බෑ. අනිත් ඉන්ද්‍රියන් පහමත් දැන් නැහැ. හරිද? ඉන්ද්‍රියන් පහත් නැහැ. දැන් කනට යන්කෝ. කනෙන් ඇහිමක් ගන්නව නම් ප්‍රබලව කනෙන් අරමුණක් ගන්නව නම් ඇහැ, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් පහම අක්‍රිය. ඒ විතරක් නෙවෙයි ඇස මේ කනටත් දැන් කනින් ගන්න කලින් ගියත්ම කන්ටත් වෙන මොකක්ද ගන්න බෑ. වරකට එකයි. හරිද? පැහැදිලිද? දැන් නාසයෙන් අපි අරමුණක් ගන්නකොට ගඳ සුවඳක් ආග්‍රහණය කරනකොට හොඳින් ආග්‍රහණය කරමින් හිටියොත් ඇහැ කන දිව කය මනස අක්‍රියයි. ඒ විතරක් නෙවෙයි නාසයටත් වෙන ගන්ධයක් ගන්න බෑ. හරිද? චල. ඒක ඉවුවාට පස්සේ ඊළඟ එක කියනවා. ඊට පස්සේ දිවෙන් රසයක් ගන්නකොට ඇස කන නාසය කය මනස අක්‍රියයි. දිවටත් අර රසය විතරයි වෙන එකක් බෑ. දිවට ඒ රසය විතරයි වෙන එකක් බෑ. අන්න ඒකට තමයි අපි උදාහරණයක් දුන්නේ. මොකක්ද උදාහරණය මීට කලින් කිව්වා. තේ එකක් බොන්න උදේට තේ එකක් බොනකොට උදේ පාන්දර නැගිටලා බොන්න කියන්නේ හේතුවක් ඇති. මෙතෙන්දී බොහොම සිත නිවිලා පිරිසුදු තත්ත්වයකයි තියෙන උදේම තේ එකක් බොනවා. කාත් එක්ක කතා කරන්නේ නැතුව තමන් තනියම මේ වැඩේ කරනවා ඉතාලම හරියට. උදේ පාන්දර තමයි ලේසි. ඇයි අර කෙලෙස් වලින් මේක පීඩාවටපත් වෙලා නැහැ, දූෂණය වෙලා නැහැ. භවාංග සිත කැඩිච්ච එක මම වගේ. හරිද? එතකොට උදේ පාන්දර කරොත් මේක කොහොම පහසුයි. හරිද? අර තියෙන්නේ ප්‍රේමගීති දල්ලිස් මහත්තයා කියන ගීතයක් තියෙනවා වික්‍රත්නායක ශූරින් කියන. අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ සිටිවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියෙනි මං බුදු රැස් දැකගත්තේ. ආන්න ධර්ම කරුණු හිතට එන වෙලාවල් තමයි ඕක. අරුණලු පැතිරෙන හිමිදිරි යාම. ඒ කියන්නේ අරුණලු පැතිරෙනවා කියලා කියන්නේ මෙතෙන්දි හිතට දැන් ඔන්න අර වට පිට තියෙන අරුණලු සේරම ගලාගෙන ඉන්න වෙලාව. අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ සිටිවිලි පවුවේ පෙරදි ගහසේ. සිටිවිලි එක දිගට හට ගන්නනේ. ඔව් නේද? පෙරදි ගහසේ හිමියෙනි මම බුදු රැස් දැකගත්තේ කියන බුද්ධ වචනේ සත්‍යභාවය බලා ගන්න හොඳ වෙලා උදැස්. ඒ නිසා උදේ පාන්දර මේ පින්න තුන් එකක් බොනකොට වාඩි වෙලා දැන් අපි කිව්වා දිවට නැත්තම් එක ඉන්ද්‍රියයක පාට ක්‍රියාත්මක දෙකක් බෑ. එක ගමු කෝපි එක ඉන්ද්‍රියයක පාරකට ක්‍රියාත්මක. තේක බොනකොට පින්න තුන් බලන්න හොඳට හිත පිහිටුවන්න දිව මැදින් අර අපිට කිරි තේකක් බොනවා නම් මේක වඩා පහසුයි. මොකද ඒ රස්නේ බොන්න පුළුවන් නේ. අර ඒ තේ උගුර දිව මැදින් පල්ලෙහාට යනකොට රස දැනෙනවා. දැන් කෝපය අතින් අල්ලන් ඉන්නේ. උණු තේ කෝපෙනේ ඇන්ඩලකින් අල්ලන් ඉන්නේ. ඕන්න අනිත් පැත්තෙන් අත පොට්ටක් තියන්නේ. දැන් දැනෙනවා රස දැනීගෙන යනවා. උගුරෙන් පල්ලෙහාට ওই තේ උගුර යනකොට රස දැනෙන එක අඩු වේගෙන යනවා. අඩු වේගෙන යනකොට අතට රස්නේ එන්න වැඩි වේගෙන යනවා. අතට රස දැනෙනවා. හරිද? වරකට එකයි. එක ඉන්ද්‍රියයක් ක්‍රියාත්මක. දැන් අතට රස දැනෙනවා. ආපහු තේ උගුර බොනකොට තේ උගුරේ හිත පිහිටවන්න දැන් අරමුණ ගන්න කවුද? දිව. දිව අරමුණ ගන්නකොට කය අක්‍රියයි. දැන් රස දැනෙන්නේ. ඔන්න ක්‍රමයි. හරි. දැන් ඕක මතක තියාගන්න. ඒ දිව. ඊට පස්සේ පහස. ඔන්න වැදගත්ම එකට ආව සම්මා සමාධියේදී වැදගත්ම කම. පහස. කියන්නේ කයින්නේ අරමුණ ගන්නනේ. කයෙන් අරමුණ ගන්නකොටත් පින්නොතිනි ඔය සෙතේම තමයි. ඒ කියන්නේ දැන් එක ඉන්ද්‍රියකින් අරමුණක් ගන්නකොට අනිත් ඉන්ද්‍රියන් පහම අක්‍රියයි. හරිද? ඒ ඉන්ද්‍රියටත් එක අරමුණයිනේ ගන්න පුළුවන්. එහෙමද? එහෙම නෙවෙයිද? එහෙමයි. නෙවෙන්නේ කොහොමද? ඇස් දෙකක් තියෙනවා. ඇස් දෙකෙන් දෙකක් දකින්න පුළුවන් ඉන්න జగතෙක් ඉන්නොත් මේ ලෝකේ. ඇස් දෙකෙන් දෙකක් දකින්න පුළුවන්ද? බෑ. එක දෙකකින්. කන් දෙකක් තියෙන දෙකක් අහන්න පුළුවන්ද? බොයි භෞතිකවාදීන් දෙකක් අහන්න පුළුවන්ද? බෑ. එකයි. දැන් එමු කයට. දැන් කය නේද මහ පලාතක් පැතිරලා තියෙන්නේ. නේද? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා වරකට එක ක්‍රියාත්මක ඉන්ද්‍රියකටත් වරකට ගන්න පුළුවන් එකයි. වරකට ගන්න පුළුවන් එකයි. හේතුව පින්නතුනි දැන් කය මෙච්චර පැතිරලා තිබුණාට හැම ගන්න. හැම ස්පාර්ක් කියන්නේ ස්නායු සහිත සම හැමතැනකම තියෙනෝනේ. හරිද? එතකොට දැන් මේ දැන් නාසය නම් එකයි කියමුකෝ තියෙන. දිව නම් එකයි කියමුකෝ තියෙන. කයට එකම මොහොතේ දෙපළකින් ගන්න පුළුවන්කම තියෙන්න එපා. එහෙමනේ? හරිනම් කය පැතිරලානේ තියෙන්නේ හැමතැනම. නේද? පහසක් ගන්න පුළුවන් වෙනවා දෙපළකින් පහසවල් ගන්න පුළුවන් වෙනවා. ගන්න බෑ. ගන්න බැරි වෙන්නේ හේතුව මේකයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අරමුණක් ගන්නකොට ওই ඉන්ද්‍රියන්ට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් කෙන් ගෙඩියක් නෑ. ඔතෙන්ට ඉන්ද්‍රියත් ඕන. ඇහැ කන නාසයත් ඕන. මන ආයතනය සම්බන්ධ වෙන්න ඕන වැදගත්ම කරුණ මේක. මන ආයතනයේ පින්නතුනි සම්බන්ධ වෙන්න ඕන මේකට. ඇහෙන් අරමුණක් ගන්නකොට මන ආයතනය සම්බන්ධ නොවුනොත් එහෙම ඇහැට අරමුණ ගන්න බෑ. හරිද? මන ආයතන කීයක් තියෙනවද අපිට? එකයි. මන ආයතන එක නම් කය මෙච්චර ලොකුවට තිබුණට මේ ලොකු කයින් අරමුණු ගන්න පුළුවන් වරකට එකයි. වරකට එකයි. දැන් ඔක කටියට ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කොහොමද වරකට එකක් වෙන්නේ? දැන් ප්‍රශ්න කරන්න පුළුවන්. වරකට එකයි. ඒ වරකට එකක් නිසා තමයි පින්නතුනි බලන්න. හරිද? ඉන්ජෙක්ෂන් එකක් ගහන වෙලාවේදී අපි බයින් ටිකක් දැඟලුවොත් පොඩි කාලේ නම් බයින් දැඟලුවෝ නේද? එතකොට මිසි කියනවා නර්ස් නෝන කියනවා පොඩ්ඩක් අත උඩින් තද කරලා අල්ල ගන්න කියනවා. හරිද? දැන් හයියෙන් තද කරලා අල්ල ගන්න කියන. එතකොට මේක දැනෙන්නේ නැහැ කියනවා. හරිද? අපි තද කරලා අල්ලනවා. කොච්චර තද කරනවද පින්නතුනි? අර ඉන්ජෙක්ෂන් එකකින් දෙන ඉන්ජෙක්ෂන් කටුව ඇනෝනේ. ඇනෙනකොට දෙනව නේද? යම්කිසි අරමුණක් ඇති වෙනවා. ඒ අරමුණේ තීව්‍රතාවයක් තියෙනවනේ. සරගතිය තීව්‍රතාවය කියන්නේ නේද?
ඒ තීව්‍රතාවයට වඩා වැඩි තීව්‍රතාවයකින් මේක තෙරපනවා. මේ තීව්‍රතාවයෙන් තෙරපෙනකොට අපිට දැනෙන්නේ අපි තෙරපන එක. ඒක අපි කරන එක නිසා ඒක අපි තීව්‍රස ගන්න පුළුවන්. වෙන කෙනෙක් මේක අනින එකනේ අපි තීව්‍රසන්න බැරි. එතකොට අර අනින එක දන්නේ නැහැ. අපි කියනවා අනේ ලේ ගත්ත අපි දන්නේම නැහැ. හරි ෂෝක් නර්ස් නෝනා. නර්ස් නෝන එක අතේ නෙවෙයි පින්න අපේ අතේ තියෙන්නේ. අනිත් අතින් අපි තද කරලා ඇල්ලුවා. බොනතරම් තද කරලා ඇල්ලුවද කියනවනම් අපිට කට්ට ඇතුළට එනව දැනෙන්නේ නැහැ. ඒ අරමුණට වඩා මේ අරමුණ තීව්‍රයි. වරකට ගන්න පුළුවන් එකයි. දෙන්න මත තියාගන්න. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සම්මා සමාධියටපත් වෙන්න සම්මා සති සිත පිහිටුවනකොට ඒ භාවනාව කරනකොට මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරනවා. කයින් වරකට ගන්න පුළුවන් එක අරමුණ. කය මෙච්චර ලොකුට තිබුණාට එකයි. හරිද? ඒ වගේම හොඳට මතක තියාගන්න මෙහි හොඳට මතක තියාගන්න ඉන්ද්‍රියකින් අරමුණක් ගන්නකොට ඒ අරමුණ කරනකොට මන ආයතනයත් එතෙන්ට සම්බන්ධ වෙනවා. මන ආයතනයත් මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? මන ආයතනයත් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවනම් දැන් අපි තුන් කයින් අරමුණක් ගන්න. භාවනා කරනකොට. කයින් අරමුණක් ගන්නකොට මන ආයතනයත් මෙතෙන්ට හරියටම අපි පිහිටුවල තිබුණොත් මන ආයතන කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. එහෙනම් මන ආයතනයට පුළුවන්ද මට අහවල් එක මතක් වුණා කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. කියන්න පුළුවන් වෙන්නේ අහවල් එක මතක් වෙන්නේ වින්නතුනි අර ගත්ත අරමුණේ හිත හරියට තදින් පිහිටවපු නැති නිසා. අනේ මම මේ අත තද කරලා ඇල්ලුවට මට ඉන්ජෙක්ෂන් එක අර ලේ ගන්නවා මට හරියට රිදුනනේ. ඇයි? මේක අත තද කරලා අල්ලගෙන නැහැ. මෙතෙන්ට මන ආයතනේ මෙතෙන්ට අරමුණු වෙලා නැහැ. මන ආයතනේ උඩින් තද කරලා අල්ලන දැනට නම් මන ආයතනේ අරමුණු උනේ අතෙන්ට මන ආයතනයක් නැහැ. ඒ කට්ට නිකන් ඇතුළට එනවා දැන් නැහැ. මලමිණියකට ගහනවා වගේ කට්ට. පැහැදිලිද? කෙලින් වාඩි වෙලා හොඳට හරියට ඉන්න නැත්තම් නිදිමත. හරිද? පැහැදිලිද? දැන් හරිනේ? එතකොට වරකට එක ඉන්ද්‍රියයි ක්‍රියාත්මක. ඒ විතරක් නෙවෙයි වැදගත්ම දේ මේකයි. ඒ ඉන්ද්‍රියටත් වරකට ගන්න පුළුවන් වෙන්නේ එක අරමුණ. විශේෂයෙන්ම කය. හරිද? විශේෂයෙන්ම කය. කය මෙච්චර ලොකුවට තිබුණට එක තැනකින් පොඩි පහසක් එනවා නම් එතන විතරයි දැනෙන්නේ. අනිත් එක දැනෙන්නේ. තවත් අපි උදාහරණයක් වුව මේකට. අත් දෙක දැන් අපි වදිනකොට අපි අත් දෙක එකතු කරන්නේ ඒ වගේ අත් දෙක එකතු කරන්න බලන්න. ඒ වගේ අත් දෙක එකතු කරලා මේකේ අපේ තියෙනෝනේ දබර ගිල්ල මම දෙකිල්ල ගාව තියෙන එක. දබර ගිල්ල මෙහෙම හිමින් කරන්න හොද්ද කල්පනාවෙන් කරන්න. දබර ගිල්ල හිමින් කරලා බලන්න මේ දෙකෙන් එකකටයි වදින්නේ. එකකටයි දැනෙන්නේ. බලන්න කරුද කියලා. මම පුදුරාම වාසිය දේශනා කරා. එකක දෙකට වදිනවද? දෙකට වදින්නේ දෙයක් නැහැ. එහෙනම් මොනිස්සෙක් මේ දෙකට වදිනවා. හොඳට බලන්න. එක මේකට වදිනවා, එක මේකට වදිනවා. වදින එක දැනෙන එක තියෙනවනේ. දැනෙන එක පින්නතුනේ ආධ්‍යාත්මය. දැනෙන්නේ නැති එක බාහිරින් එන අරමුණ ඒක බාහිරයි. හරිද? දැන් පේනවා සත්‍යය. එහෙමනම් මේකම තමයි මඟ. මේ බුදුරණාහි වෙන්නපු මේ උතුම් ආර්ය මාර්ගය මෙහෙම කරනකොට අපිට තේරෙනවා කයට එහෙම නැත්නම් මෙතෙන්දි බාහිර ආධ්‍යාත්ම වෙන්නේ දෙක එකක් බාහිර වෙනවා. ඉබේ දෙක එකක් ආධ්‍යාත්ම වෙනවා. අපිට කියන්න බෑ මොකද්ද කියලා. ඇඟිලි ස්පර්ශ වෙනකොට හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. දෙකෙන් එකකටයි යෝග එන්නේ. දෙකෙන් එකකටයි දැනෙන්නේ. එතකොට දෙකෙන් එකකට දැනෙනවා නම් දැනෙන එක ආධ්‍යාත්මය මටයි දැනෙන්නේ. දැනට සම්මුතියේ මටයි දැනෙන්නේ. අර අනිත් පැත්තේ තියෙන ඇඟිල්ල ඇවිල්ලා තට්ටු වෙන ඇඟිල්ල එක බාහිරේ. හරිද? ඔන්න ඕක මතක තියාගන්න මෙතෙන්දි පොඩ්ඩක් කියලාම ඉන්න නැත්නම් ආයි මට මේ සීරුම දේවල් කියන්න වෙනවනේ ඔබට. හරිද? සම්මා සමාධියට එනකොට සම්මා සමාධිය සිත පිහිටවන්න නම් සමාධිය අපිට කියලා දෙන්න බෑ. එතෙන්ට එන්න ඕන විදිය කියලා දෙන්නේ. එතෙන්දි පින්නතුනි කය කෙලින් තියාගෙන ඍජුව තියාගෙන හොදින් අහගන්න මේක අපි ආශ්වාස ප්‍රශ්වාස වෙන තැනට හිත තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වෙන තැනට ඒ කියන්නේ නාසයේ කෙළවර හරි උඩුතොලේ කෙළවර හරි මේ හුස්ම වදින තැනක සිත පිහිටුවන. අන්න එතනට හිත තියෙනවා. හරිද? එතකොට මේ වෙනකොට සම්මා තිට්ඨිය කියන එක පැහැදිලි කරලා තියෙනකොට උඩුතොල කියන එක නැත්තම් නාසයේ කෙළවර කියන එක මේ පිටුතුට අතහැර ගන්න පුළුවන් එක බොරුවක් මායාවක්.
ඒව කියලා දෙනවා අපි. දැනට නිකන් හිතන්න මේ උඩු තොල කියන එකට මේ කොහේ යන්නේ මේ තැනක දැනීමක් විතරක් තියෙනවා. එහෙම හිතන්නකෝ. කුස්ම රැල්ල වදිනකොට දැනීමක් විතරක් තියෙනවා. හරිද? ඔන්න ඔතන සිත පිටව ගන්න. තව එකක් අපි ගන්නවා සපෝට් එකට. ඔක මුලින් කරන්න අමාරුයි. තව එකක් ගන්නවා අපි තොල් දෙක තද වෙලානේ තියෙන්නේ. එතන තද ගතියක් තියෙනෝනේ. එතන තද ගතියක් තියෙනෝනේ. තොල් දෙක තද වෙච්ච තද ගතියක් තියෙනෝනේ. එතන තද ගතිය හරි. එතන තද ගතියට අපි හිත පිටවනවා. අර හුස්ම වදින ඒ දැනීමක් වෙනෝනේ. ඒ දැනෙන එකත් හිත පිටවනවා. හරිද? ටිකක් වෙලා ගියාට පස්සේ මේ පින්නතුන්ට තේරෙනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස වෙනකොට හරිද? එහෙම හුස්ම රැල්ල වදිනවා ආපහු නැති වෙනවා නැති වෙන්නේ දෙතරමනේ. වදිනවා නැති වෙනවා වදිනවා නැති වෙනවා. ඔය එකම අර තොල් දෙකේ තදවීමට හිත තියාගෙන මේ කොහෙටවත් හිත යන්නේ නැති වෙන්නේ පිටපණින් නැති වෙන්න ආරම්භයේදී අපි සපෝට් එකට තමයි මේ දෙන්නෙක් ගන්න. නිමිති දෙකක් තියා ගන්නවා. හරිද? දැන් නාසයේ කෙලවර මෙතනත් වදිනවා. එතන වදින්නේ කොහමද? ආශ්වාස ප්‍රශ්වාස. හරිද? ඒ කියන්නේ දැනෙනවා නැති වෙනවා. දැනෙනවා නැති වෙනවා. ඔය අතර මේ තොල් දෙක තදවීමට හිත තියාගන්න. හරිද? පොඩි වෙලාවක් කරනකොට තේරෙනවා මහත්යෝ මේ දෙකම කරන්න බෑ කියලා තේරෙනවා. මේ දෙකම කරන්න බෑ කියලා තේරෙනවා. දෙකම කරන්න පුළුවන්ද? හරියට සිත පිහිට වෙනකොට දෙකම කරන්න බෑ. ඇයි? දැන් ආශ්වාස ප්‍රශ්වාස කියන එක දිගටම වෙනෝනේ. ආශ්වාස වෙනවා ප්‍රාශ්වාස වෙනවා. එතකොට දැන් කයටනේ දැනෙන්නේ. තොල් දෙකට හිත තියන්න බෑ. තොල් දෙකට හිත තියන්න මෙතනදී ඉන්නේ. හරියට එතකොට. හදිසි හිත පිට යන්න આવොත් ආයි තොල් දෙකටක් තියන්න. තදවීමකට තියන්න. ඒක තමයි අපිට ඉන්න සහායක. සහකරු තමයි. සහචරය තමයි තොල් දෙක. ඒ තදවීමට හිත තියෙනවා. ටිකක් යනකොට හිත එකඟ වෙනකොටම තේරෙනවා දෙකක් බෑ. එකකින් එකයි. කයින් එකයි. හරිද? තොල් දෙක නෙවෙයි එතකොට අපි නාසයට ගන්නවා. නාසය ගාව එතකොට නාසයේ කිරි චිත්‍රසේන මකාගෙන අපි ඉවරයි. අපි දන්නවා එතකොට බාහිරයකුත් නෑ හුස්ම රැල්ලක් කියලාත් අපිට නෑ. දැනීමක් විතරයි. අයි බාහිරය අපි අතහැරියනේ. මම කියලාත් නෑ ආධ්‍යාත්මයක් නෑ. මමත් නෑ. බාහිරයක් නෑ. කියන්නේ හුස්ම රැල්ලක් නෑ. හුස්ම රැල්ල දැනෙන කෙනෙකුත් නෑ. දැනෙනවා නැති වෙනවා දැනෙනවා නැති වෙනවා දැනෙනවා නැති වෙනවා. ඔන්නෝගේ හිත පිටුව තිනකොට හිතට දැන් මන ආයතන උතරින් ඉන්නේවිලා. මන ආයතනේ උතන ඉන්නේ. එක මන ආයතනේ එන්නේ තියෙන්නේ. එයාට දැන් පුළුවන් ඒක තදින් පිටිනුව. තදින් පිටුනෝ කියන්නේ පිටුන සමාධිය. තදින් පිටුවොත් ඒ මන ආයතනේ වෙන කොහෙවත් යන්නේ නැහැ. වෙනානම්මන රිංගලෙන්න බෑ අරකස්සට. අයි මන ආයතන එකක එදිරනේ ඉන්නේ දැන්. දැන් එක සිම් එකක් වැඩ නම් ඒ සිම් එකට තව කෝල් එකක් එනවා මාර කතාවක් නේද? ඒ වගේ තමයි. ඒ සිම් එකෙන් හරියට කෝල් එක ගන්න බලන්න අපි එක සිම් එකකින් මොබිටෙල් සිම් එකෙන් කතා කරනවා. හොඳට අහගන්නකො. මොබිටෙල් සිම් එකෙන් කතා කරනකොට හරිද? එතන සිග්නල් නෑ හරියට. ඔය සිම් එක හරියට අහුවෙන්නේ නෑ දැන් ඉන්නේ නෑ. හරිද? එතන සිග්නල් නෑ. ඒ අතරේ තව කෙනෙකුයි මොබිටෙල් එකකට ගන්නවා. හරිද? එයාගේ අපි හිතමු දැන් අපි මොබිටෙල් එකෙන් කතා කරනකොට අපිට කෝල් එක ගන්න එක්කෙනා ඉන්නෝනේ. එයාගේ සිග්නල් නැති හරියකින් එයා කතා කරන්නේ. දුර්වලව තමයි මේකට එන්නේ. අරමුණ දුර්වලයි. හරිද? තව වෙන කෙනෙක් මේ වෙලාවෙම අපි මොබිටෙල් එකට ගන්නවා. අර කෝල් එක ඉබේ කට් වෙලා මේක එනෝනේ. ආන්නකො තමයි තියෙන්නේ. ඕක තමයි මෙතන යාන්ත්‍රණය. අපි හරියටම මේ නාසයේ කෙලවර ආශ්වාස ප්‍රශ්වාසයේ දැනීම විතරක් තියාගෙන ඉන්නකොට තොලේ තදවීමක් තියාගන්න බෑ. කය එකයි එන්නේ. හරිද? මෙතන හරියට මේ මෙහෙම දැනීමක් තියෙනවා නම් ආශ්වාස ප්‍රශ්වාස එක දිගටම ඔතන තියෙනෝනේ. ඔතන හරියටම මන ආයතනේ ඔතන තියාගෙන හිටියොත් ප්‍රබලව මන ආයතනේ මෙතන රැඳිලා ඉන්නවද? මන ආයතනේ හරහා වෙන්නේ නෑ. ඔන්න සමාධිගත වෙනවා හිත ටික ටික. හරීම ගොඩක් අමාරු නෑ මේක පින්නදිනේ. නිදිමත එන්නේ නෑ. මේක හරීම අයි බලනවනේ. මේක බලාගෙන ඉන්නේ මේ දැන් මේක බලාගෙන ඉන්නේ. මේක අතහැරිලා තොරට එනවද කියලා බලන් ඉන්නේ. එහෙම යන්නේ නෑ. ගියත් අවුලක් නෑ. එතනත් අපිට දීලා දිනවනේ ඊට. අපි rahat වෙලා නෑනේ. ඔව් දැනෙන විදිහ විතරයි. දැනෙන විදිහ දැනගන්න. දැනෙන විදිහ දැනගන්න කියන්නේ මන ආයතන ඇවිල්ලා එතෙන්ට. දැනෙන විදිහ දැනෙනවා. හරිද? හරි ආස්වාසේ මේ ප්‍රාශ්වාසයේ. නැත්තම් එහෙම උඩින් දැනෙනවා දැන් නෑ. දැනෙනවා ඔන්න ප්‍රාශ්වාසයේ. හරිද?
ආශ්වාස කරනකොට දැනෙන්නේ නැහැ. ප්‍රශ්වාස කරනකොට දැනෙන්නේ. දැනෙනවා දැනීම නැහැ. දැනෙනවා දැනීම නැහැ. දැනෙනවා දැනීම නැහැ. ඕක තමයි කියන්නේ. දැනෙනවා දැනෙනවා. එතකොට කොහෙද ඉන්නේ? එනවද කෙලෙස්? නෑ දැනෙන කෙනෙක් නැහැ. දැනෙන දෙයක් නැහැ. ඒකත් ඉදිරියට හිටලා හිතනවා. අන්තත හැටලා කී හිතනවා. තොල් දෙකට යන්න බෑ. තොල් දෙකේ තදවීම ගන්න බෑ හරියට. අමාරුත් මේක අමාරු නෑ එච්චර. තොල් දෙකේ තදවීමට යන්න බෑ. ඒ කියන්නේ කයිනුත් වරකට එකයි ගන්න පුළුවන්. අර සිද්ධාන්තයේ තියරි අපි දාන්නේ. හරිද? මේ දැනෙනවා දැනෙන්නේ නැහැ දැනෙනවා දැනෙන්නේ නැහැ ඔහොම කියනකොට එහෙම කියනකොට මන ආයතන උතන ඇවිල්ලා. එතකොට මන ආයතනයේට බෑ වෙනානම් මනන් අරගෙන ඉන්න බෑ. වෙනානම් මනන් වලට මන ආයතන රින්ගන්න බෑ. මන ආයතන ඉන්නෝල යෙදිලා ඉන්නේ එකකට. පැහැදිලිද? දැන් මේ සිම් එකකින් වැඩ යනවා. හොද්දටම තියෙනවා දෙපැත්තෙම හොද්දටම කවර් අප් එක තියෙනවා. හොද්දටම තියෙනවා දෙපැත්තේ මේ සිග්නල් සේරම වැඩ කරනවා. වෙන කාටවත් දැන් කෝල් ගන්න බෑ මේකට. පැහැදිලිද? ආන්නෝක තමයි. වෙන කට්ටිය ගන්න හැදුවට වෙන්නේ මොකද්ද? ඔබ අපතුවන්ගේ කාර්ය බහුලයි කියනවා. රුවන් ඇවිල්ලා එන්න හදනවා අම්මා ඉන්න හදනවා ඇවිල්ලා යනවා. ඒව ගන්න බෑ. පැහැදිලිද? ඕක තමයි පින්න ක්‍රමේ. එතකොට ඔන්න ඔතෙන්ට එනවනම් අපි 11 කාලට නිකන් නවත්තන කිව්වා. ඔතෙන්ට එනවනම් මෙන්න මේ කරුණ ටික දැනට මතක තියාගන්න. ඔය වරකට එකයි ගන්න පුළුවන්. එතකොට අනිත් ඉන්ද්‍රියන් පහම අක්‍රියයි. ගන්න ඉන්ද්‍රියටත් අරමුණ ගන්න ඉන්ද්‍රියටත් ඒ මොහොතේදී හරියටම ඒක ප්‍රබලව ගත්තොත් ඒ අරමුණ වෙන කිසි අරමුණකට එන්න බෑ. එතකොට අපිට ස්වභාව ධර්මයේ ඒ කියන්නේ චිත්ත නියාමයෙන් අපිට දුන්නු ඒ දේම තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. හොඳයි. උඹ ඕකෙන් නම් අපි සසර අරන් යන්නේ. ඕකෙන්ම අපි සසරින් මිදෙනවා. ලීන් කටෙන් නම් ඔබලා වටන්නේ. ඒ ලීන් කටෙන්ම මං සත්‍යය ගොඩ දානවා කියලා එතනින්ම තමයි උන්වහන්සේ හරියටම අපිට කමටහන දීලා තියෙන්නේ. පැහැදිලිද? හරි එහෙමනම් දැන් අපි නතර කරන්න පොඩි විනාඩි 10ක් 12ක් වගේ වෙලාවක් අපිට තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ පිටුතුන්ට අහන්න මේ සම්බන්ධව. ඔය සිම් එකත් එක්ක අරගෙන බලන්න ඔය. දැන් අපිට අපි කෝල් එකක් ගන්නකොට අපිට ඒ කෝල් එක දෙන පුද්ගලයා ඉන්න තැන හොඳටම ඒ සිග්නල් නැත්තම් සිග්නල් දුර්වලයි නම් එතකොට මේක හරියටම එන්නේ නැහැ ඇහෙන්නේ නැහැ මේක නේද? එහෙනම් මේ අරමුණ හරියට ග්‍රහණය කරගන්න බැරි වෙනවා අපේ සිම් එකට. කැඩි ඒ අතරේ වෙන කවුරු හරි ගත්තොත් එහෙමයි මොබ්ඩෙල් එකට අරක කෙලින්ම ඩිස්කනෙක්ට් වෙලා මේක එනවා. ඒ වගේ තමයි වෙන්නේ. හරියට අපි මෙතන මේ රැල්ල ගැන තියාගෙන හිටියොත් අපේ හිතට එන්නේ නැහැ. අරමුණක් ආවත් අපි කියනවා වෙන අරමුණක් අනවශ්‍ය අරමුණක් ආවත් ටක් ගාලා අපි කියනවා දැන් බොහොම අවදීන්නේ උනන්දු වෙන්නේ මේක කරන්නේ. වෙන අරමුණක් ආවත් අපි කියනවා මෙතන අපි හරියට සිත පිහිටුවනම් මන ආයතනේ මෙතන ඉන්නවා. එහෙමනම් මන ආයතනයට වෙන කටින් රින්ගන්න බෑ. මෙතන පිහිටුවන නිසා කියලා ආයි දැන් දෙන්න උදව් කරගන්න. තොල් දෙකේ තදවීමයි අර නාසයේ කෙලවරයි. එතන උදව් කරන දෙකම කරනකොට මේ දෙක අතර පැන ඉන්නකොට ලේසි එක. දෙක අතර පැන ඉන්නකොට කීරොත් මන ආයතන වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. ආපහු ටික වෙලාවකින් දෙකක් කරන්න බෑ ගොයියෝ කියලා තේරෙනවා. හොඳටම පැහැදිලි වෙනවා මේක. දෙකක් කරන්න බෑ වරකට එකයි. මේක මේ නාසයේ කෙලවර නැත්තම් මෙතන මේ හුස්ම රැල්ල දැනෙනවා කියන එක හිත පීටුව ගමම්ම හරියට අමතකුණානේ අරක තොල තද වෙන එක ඒක කියන්න බෑ. හරි තොල තද වෙනවා කියලා තියාගෙන හිටියොත් එහම අර කතයි. දෙකෙන් එකයි. ආරම්භයේදී හිත විසිරෙන ගතිය වැඩි නම් ওই දෙකේ පැන තියාගන්න පුළුවන් වෙන කොහෙවත් යන්නේ නැහැ ඒකට. ওই දෙක අතර පණින්න දෙන ඔය අපි යාට ඊට පොඩ්ඩක්. පැහැදිලිනේ? තව ප්‍රශ්න තියෙනවා. කලින් ආපු ටිකේ උනක් කමක් නෑද? අපි කලින් ධර්මයේ දේශනා කරේ. ඒ ටිකේ හරි මේ පින්නතුන් මොනවා හරි අපැතිලි නම් අහන්න පුළුවන් මොනවා හරි. ඔව්. 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 ඒ දැන් තමයි අතන තේරුනේ ඒ අලවීම කියලා කියන්නේ මේ භෞතික. ඔය අපි මේක කියන්නේ ඔව්. ලෝකෝත්තර තත්ත්වයක වෙච්ච දෙයක් නේද? ඔව් ඒක දන්නවනම් නොදන්නා කම නිසා අර පැත්තකට යනවා. තමන්ට
Tamante එන ඒ අරමුණ අන්ත අතහැරිලා මොනතරම් සුපිරිසිදු එකක්ද කියලා තේරෙනවන වටිනකම තේරෙනවනම් ඒකෙම ඉන්න ඔය. ඒක ස්වභාවය. ඔව්. දෙපැත්තකට වැටෙනවා අපි නොදන්නේ හින්දා. දැනගෙන හිටින්නේ නැති නිසා. දැන් මෙච්චර කල් ලෝක දන්නේ නැති නිසා තමයි තාමත් දැන් මේ පිළිතුන් දකින්නේ මොකද්ද කියලා හරියටම දන්නේ නැති නිසා තමයි දකින්නකොටම අහවල් එකයි දකින්නේ කියලා හිතන්නේ. එතකොට දැන් අපි පැහැදිලි කරනවා අපිට ඒකට වෙලාව ඕනේ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින්ම දාන එහෙම අරගෙන එන්න ඕන. එතකොට අපිට පුළුවන් මේක ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඒ කොටස තමයි ඒක තමයි හරියටම පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි වෙන අනම්මනම් ගන්න යන්නේ අපි ගන්නේ අරවත් පොට්ටක් කියනවා වෙලාව අනුව දැකීම තමයි ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අපිට. ඒ කියන්නේ දැන් අපි කනෙන් සද්දයක් ඇහෙනකොටත් දැකපු ඒ වෙනවා පිටක් ගන්න හිතට. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොටත් දැකපු දෙයක් එනවා හිතට. හරි නේද? රස විඳිනකොටත් ඇත්තටම පියාගෙන රස විඳින්නත් අපිට චිත්‍රෙම ඇවිල්ලා පේනවා. පහසක් කරනකොටත් චිත්‍රෙම ඇවිල්ලා පේනවා. ඔව්. එන්නේ මේ උපාදාන කතාවලදී තියෙන්නේ. උපාදාන කියන පිළිතුර ඒකත් පොඩ්ඩක් කියලින්න අපි නැවත අර දැන් ධර්මදේශනයේ වෙලාවට පැහැදිලි කරනවා. දැන් ඔය දැන් දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් නේ තියෙන්නේ. මේක අහගන්න. ඒක නැවත අපි ආයි කියනකොට දෙපාරක් අහගත්තා වැඩි හොඳයි. දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් කියන ක්‍රියා හතර වරකට එකයි වෙන්නේ. ඒක වෙන්න ගත වෙන්නේ තප්පරෙන් කෝටියෙන් එකයි චිත්තක්ෂණයක් කියන්නේ. හරිද? තප්පරෙන් කෝටියෙන් එකක් තුන සිත හටගෙන නැති වෙනවා. එතකොට තමයි ඔය දැකීමක් වෙන්නේ. නැත්තම් සිත හටගෙන නැති වෙනකොට ඇසීමක් වෙනවා. නැත්තම් සිත හටගෙන නැති වෙනකොට දැනීමක් වෙනවා. නැත්තම් සිත හටගෙන නිරුද්ධ වෙනකොට දැනගැනීමක් වෙනවා. ඊට පස්සේ ඒක ඉතින් ඉවරයි නිරුද්ධයි. ඒක නිරුද්ධයි. ඊට පස්සේ තව සිතක් හට ගන්නවා. ඒ සිතයි අර කලින් සිත අතර සම්බන්ධයක් නැහැ. අපි මේ සිත් කැඩිලා ඉවරයි. ඒක ඉතින් ඉවරයි. මේ සිත් ටික එකට එකතු කරනවා. සිත් ටික එකට ගැට ගන්නවට කියනවා අපි උපාදාන කරනවා කියලා. ඉන්ද්‍රියන් දැන් එතකොට ගොඩවල් පහක් තියෙනෝනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ගොඩවල් පහට අදාළවම තමයි අපි ඔය උපාදාන කරන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියනවා. ඕම ඔය දැන් සිතක් හටගෙන නිරුද්ධ වෙනවා දෙයියනේ කියලා. ඒක ඒ මොහොතේ ඉබෙම නිරුද්ධ වෙනවා. අපි මෝඩකමට මේ නිරුද්ධ වෙන සිත තීරව ගිතාගෙන ඊළඟට එන එකත් එක්ක සම්බන්ධ කරනවා. ඈදනවා. තණ්හාවෙන් ඈදනවා. ආයිත් ඈදනවා. ඈදනකොට මොකද වෙන්නේ? අපිට ලෝකේ දැකීමක් නෙවෙයි දකින අනම්මනම් දේවල් තියෙනවා. ඇසීමක් නෙවෙයි ඇහෙන දේවල් තියෙනවා. දැනීමක් නෙවෙයි දැනෙන දේවල් තියෙනවා. නිකන් දැනගැනීමක් කියලා නැවතිනවා. නැත්තම් නැති වෙනවා. බාහිර කිව්වේ දැනගත්ත දේවල් තියෙනවා මතක් වෙනවා සියලු. ඒ අර තේරෙම එක ටික ටික යොතු කරනවා. ඒක තමයි උපාදාන කියන්නේ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඒකට. ඒකම තමයි දුක. ඒක නැත්තම් දුකක් නෑ. සිතක් හැදිලා නැති වෙනවා එච්චරයි. ඔව් හිතට එනවා. අනිවාර්යයෙන්ම හිතට එනවා. හිතට එනකොටම හිතට එන්නේ මොකක්ද? දැන් මේ හිතට එනකොට ඒක අතහැරනව නේද? මමත් අතහැරනව නේද? එහෙම වෙලා නේද දැනෙන්නේ? අර පරණ එක නෙවෙයි නේද දැනෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්කම හිතට ඒත්තු කරන්න පුළුවන්කම එන්න ඕන. හරිද? ඒක තමයි අද අපි දැන් කියන දේ. ඕක තමයි මන ආයතනය පරිස්සම් කර ගන්නවා කියන්නේ මරණාසන්න මොහොතේ. ඒ සේරම ටික අද අපි කියනවා අපිට වෙලාව කොහොම හරි හදලා ඕන. හරිද? එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වේ. ඔය උපාදාන කරන ඕන් නැති අනවශ්‍ය වැඩේ හින්දාම තමයි දුක හැදිලා තියෙන්නේ මේ ලෝකේ. පැහැදිලිද? නැත්තම් සිතක් හැදෙනවා දැකීමක් ඇසීමක් මොකක් හරි වෙනවා ඒක නිරුද්ධ වෙනවා ආය අලුත් එකක්. එච්චරයි. මොකවත්ම නැහැ. බාහිරෙත් නෑ ආත්මෙත් නෑ. ඉතින් ওই ටික නැති එකක් අපි එක ටික එකතු කරලා සීරම් ටික ගැට ගන්නවා. ගැට ගහලා ගත්තට පස්සේ ලොකු කතාවක් හැදෙනවා. සංස්කරණය කරගන්නවා අපි මේක. ඔන්න සංකාර. සංකාර නිසා තමයි දුක. සංකාර නිසා තමයි විඳින්න වෙන්නේ අපිට. සසර යන සංකාර නිසා. පැහැදිලි? හරි. ඔය සීරම් ටික අපි පැහැදිලි කරලා කියනවා තව මොනවාද තියෙනවද අහන්න. මේ ප්‍රශ්නෙත් හොඳයි. අපි තමයි කරගන්නේ. ඔකමනේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නේ අනන්ත සංසාරේ
ඔයා කියන විදිහට තමයි මම ආවේ. ඔව්. මම කියන විදිහට තමයි ඔයා ඔය කරන්නේ කිව්වනේ. සක්විති රජය කරේලා මේ අවිස්මානාරකාදී දක්වම් ගෙනිච්ච ඔයා. ඔව්.